අයිබෝවන් අකුරැස්ස අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ඒකකය විසින් අකුරැස්ස අධ්‍යාපන කලාපයේ අපොස සාපෙළ 2020 දෙසැම්බර් විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ගේ එක කාණ්ඩයේ භූගෝල විද්‍යාව විෂය සම්බන්ධයෙන් මෙහෙවන අධ්‍යාපනික මාර්ගගත වැඩසටහන අපි දෙවැනි දිනයට අද ආරම්භ කරන්නේ මේ අවස්ථාව වන විට සහභාගී වී සිටින සියලුම දූ දරුවන්ට අපි ආයුබෝවන් කියලා පටන් ගන්නවා. ඒ වගේම ඔබ සැමට ඔබගේ විභාග අපේක්ෂාවන් විශිෂ්ට අයුරින් සඵල කර ගැනීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. මම තිරිජ්ජුවේල රාජකීය මහාවිද්‍යාලයේ භූගෝල විද්‍යාව විෂය භාර KPP සෙනවිරත්න පියංක සර් ඔගොල්ලොත් එක්ක අද මේ පැය කිහිපය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අකුරැස්ස අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර විෂයට සම්බන්ධ අපේ විෂය අධ්‍යක්ෂකතුමා වන්නිගේ මහත්මයා, කලාප අධ්‍යක්ෂකතුමා නලින් ජයමින මහත්මයා, ඒ වගේම ගුරුපදේශක ගාමිණී මහත්මයා සහ සිසිර මහත්මයා මැදිහත් වෙලා තමයි මේ දරුවන්ට මේ පවතින රටේ පවතින කොවිඩ් විවසන තත්ත්වය හමුවේ නිවසේ සිට ඔබේ ඒ ජයග්‍රාහී ඉලක්කයට ඔබේ මානසික තත්ත්වය ගොඩනගන්න අපි ඇත්තටම මේ වගේ වැඩසටහන සංවිධානය කරලා ඔබේ අරමුණ ඉටු කරන්න උත්සාහ කරන්න. දැන් පටන් 4ට හරි සර්. ඒ අනුව මේ පටන් ගන්නවා. ඒ අනුව අපි 2018 භූගෝල විද්‍යාවේ එක දෙක පත්‍ර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එක පත්‍රය 2018 අපි මේ වෙන විට දරුවන්ට ලබා දීලා තියෙනවා මේ ආකාරයෙන් ඒ අනුව අපි එක පත්‍රයේ ප්‍රශ්න 40ක් විභාගයට නියමිතයි. ඒ ප්‍රශ්න 40ට ලකුණු එක බැගින් ලකුණු 40ක් ඔබට ලැබෙනවා. එහෙම නේද? ලකුණු 40ක් ඔබට ලැබෙනවා. එතකොට ඉතිරි ලකුණු 60 සම්පූර්ණ කරගන්න තියෙන්නේ දෙක පත්‍රය තුලින්. ඒ දෙක පත්‍රයේ පළවෙනි කොටසේ ප්‍රශ්නයට ලකුණු 20ක් මෙට්‍රික් සිතියම, ලෝක සිතියම, ශ්‍රී ලංකා සිතියම සම්බන්ධ කරන ලද ඒ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයට ලකුණු 20ක්. ඒතර මුළු ලකුණු සංඛ්‍යාව බහුවර්ණ පත්‍රය ඇතුළු ලකුණු 60ක්. දෙක කොටසින් ප්‍රශ්න 4ක් තෝරගෙන ඔබට පිළිතුරු ලියන්න සපයන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ කොටස සඳහා ප්‍රශ්න 7ක් ඔබට තියෙනවා. ඔබේ කැමැත්ත පරිදි ප්‍රශ්න 4ක් තෝරගන්න පුළුවන්. එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ප්‍රශ්න 4ට ලකුණු 40ක්. එතකොට පළවෙනි පත්‍රයේ ලකුණු 60ක්, දෙක පත්‍රයේ පළවෙනි කොටසට ලකුණු 20ක්, 40යි 20යි 60ක්, දෙවෙනි කොටසේ ප්‍රශ්න 4 සඳහා ලකුණු 40ක් වශයෙන් ලකුණු 100ක් ඔබට මෙම ප්‍රශ්න පත්‍රයේ සඳහා ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මතක් කරන්නට ඕනේ දරුවනේ අපි මීට පෙර මෙවැනි වැඩසටහනක් පැවැත්වුවා නොවැම්බර් මාස 27 සිකුරාදා. අද මේ පැවැත්වෙන්නේ දෙවෙනි අපේ උත්සාහයයි. ඒ අනුව දැන් සියලු දෙනා තමන්ගේ ප්‍රශ්න පත්‍ර කෙරෙහි අවධානය යොමු කරන්න. පළමු ප්‍රශ්නය විදියට තියෙන්නේ ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාට භාවිතයට ගත හැකි මිරිදිය ජලය පවතින්නේ.
ඒතර අපිට ප්‍රශ්න 10 සඳහා කියලා තියෙනවා දරුවනේ. ප්‍රශ්න පත්‍රයේ උපදේශ හොඳට පිළිපදින්න. මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 40කින් සමන්විතයි. එක් ප්‍රශ්නය සඳහා දී ඇති උපදේශ වලට අනුකූලව සියලුම ප්‍රශ්න වලට මෙම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපිය යුතුයි. පළමු ප්‍රශ්න 10 දීලා තියෙන්නේ අංක 1 සිට 10 දක්වා ප්‍රශ්නවල එක් හිස්තැනට ගැලපෙන පිළිතුර වරහන් තුලින් තෝරා තිත් ඉර මත ලියන්න. ඒතකොට ඔබ නිවැරදි පිළිතුර තිත් ඉර මත ලියන්නට ඕනේ. ඒ අනුව සමස්ත ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාගේ භාවිතයට ගත හැකි මිරිදිය ජලය පවතින්නේ හිස්තැනක් පමණ ප්‍රමාණයකි. වරහන් ඇතුලේ තියෙනවා 101, 2.5, 8. එතකොට මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 100ට 1යි. අපි දන්නවා ගෝලීය ජල ප්‍රමාණය සමස්ත ජල ප්‍රමාණයේ 100% කියලා ගත්තොත් දරුවනේ ඒකෙන් 97.5ක් තියෙන්නේ කරදිය ජලය. ඉතිරි 2.5 තමයි මිරිදිය ගොඩබිම් වල පැතිරී තියෙන ජලය විදියට සලකන්නේ. මේ මිරිදිය ජල ප්‍රතිශතය 100%ක්. මේ මිරිදිය ජලයේ ප්‍රමාණය 2.5 අපි 100%ක් විදියට සැලකුවොත් ඒකෙන් 79ක් පමණම තියෙන්නේ අයිස් හා ග්ලැසියර් වල. ඒතකොට මිරිදිය ජලය වැඩි ප්‍රමාණයක් පෘථුවියේ පවතින්නේ අයිස් හෝ ග්ලැසියර් වල. භූගතව තියෙනවා 20%ක්. එතකොට 79යි 20යි 99යි 101ක් තමයි මිනිසාගේ ප්‍රයෝජනයට ගත හැකි ජලය විදියට තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නයට පිළිතුර 101යි. එතකොට සමස්ත මිරිදිය ජලය 2.5 ප්‍රමාණය 100%ක් සැලකුවොත් ඒ විදිහට සැලකුවොත් 101යි අපිට භාවිතයට ගත හැකි ජලය වෙන්නේ. මේ ජලය විල් ගංගා ආදී පැතිරලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ. පෘථුවිය එහි කක්ෂ තලයට හිස් තැනක් ඇලව පිහිටා ඇත. පෘථුවිය තමන්ගේ කක්ෂ තලය තුල පරිභ්‍රමණය වෙනවා සූර්යයා වටා. ඒ පරිභ්‍රමණය වන කක්ෂ තලයට අංශක 23.5ක් ආනතව දකුණට ඇලව තමයි පිහිටලා තියෙන්නේ. ඒතකොට දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ අංශක 23.5 කියන එක නිවැරදිව සඳහන් කරන්න. ඒතකොට මේ සූර්යයා වටා ගමන් කරන ඒ අක්ෂය සැතපුම් 68 කෝටි 29 ලක්ෂ 42855ක් පමණ දිගු මාර්ගයක් ගමන් මාර්ගයක්. මේ කක්ෂ තලය තුල පුතා එක් වටයක් යන්න වසරක් ගත වෙනවා. අපි ඒක තමයි කියන්නේ අවුරුද්දක් උදා වෙනවා කියලා. ඒතකොට දෙවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අංශක 23.5. තුන්වෙනි ප්‍රශ්නය ශාක පත්‍රවල ඇති ජලය හිස් තැනක් වීමෙන් ඒවා වායුගෝලයට එකතු වේ. වරහන් ඇතුලේ තියෙනවා වාෂ්පීකරණය, උත්සේදනය, ඝනීභවනය. ශාක පත්‍රවල ඇති ජලය වායුගෝලයට එකතු වන්නේ උත්සේදන ක්‍රියාවලිය මගින්. වායුගෝලයට ජලය එකතු වන ක්‍රියාමාර්ග අතර වාෂ්පීකරණය එකක්. ඒ සූර්යාගේ කිරණ පතිත වීමත් සමග ජල තලය සහ පස තාප ගැන්වීමෙන් එම ප්‍රදේශවල ඇති ජලය රත් වෙලා අංශු විදියට වායුගෝලයට එකතු වෙනවා. සුළං හැමීමේදී මතු පිට ජල පෘෂ්ඨයේ ඇති ජලය අංශු විදියට වායුගෝලයට එකතු වෙනවා. එතකොට සුළං මගින් එවැගේම සූර්ය කිරණ මගින් උත්සේදනයෙන් මේ ආදී විවිධ ක්‍රියාමාර්ග අනුව වායුගෝලයට ජල අංශු එකතු වීම සිදු වෙනවා. එවිට වායුගෝලය ආර්ද්‍රතාවයට පත් වෙනවා.
අපි කියන්නේ වායුගෝලයේ තෙතමනය කියන්නේ පුතා ඒක ආර්ද්‍රතාවයටපත් වෙනවා. එතකොට ශාක පත්‍රවල ඇති ජලය උත්සේදනය කියන පිළිතුර යොදලා උත්සේදනය වීමෙන් ඒවා වායුගෝලයට එකතු වේ කියලා අපි සඳහන් කරන්නට ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ මැඩගස්කර දූපත පිහිටා ඇත්තේ හිස්තැනක් මහාද්වීපික තටකය තුලය. වරහන් ඇතුලේ තියෙනවා ආසියාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව. අප්‍රිකා මහාද්වීපයට අයිති දූපත් අතර ප්‍රධානම දිවයිනක් දූපතක් විදිහට අපි සලකනවා මැඩගස්කරය. එය අප්‍රිකා මහාද්වීපයේ නැගෙනහිරින් පිහිටලා තියෙනවා. ඔබේ පෙළ පොතේ ඒ සිතියම පරිහරණය කරන විට ඔබට ඒක දැක් ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සිතියමක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඔබට. එතකොට මැඩගස්කර දූපත පිහිටලා තියෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ. බලා ගන්න අනිකුත් මහාද්වීපවල පිහිටි දූපත් මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන් මේ සිතියම තුලින්. මේ තියෙන්නේ පුතා අප්‍රිකා මහාද්වීපය. මේ අප්‍රිකා මහාද්වීපයට අයිති මේ තියෙන්නේ භූතැටිය, අප්‍රිකානු භූතැටිය. ඒ භූතැටියේ පිහිටි ප්‍රධාන දූපතක් තමයි මෙන්න මේ අපි සඳහන් කරපු මැඩගස්කරේ. පැහැදිලිවම මැඩගස්කර දූපත අප්‍රිකානු භූතැටියට අයිති. ඒ වගේම මේ ස්ථානයේ තියෙනවා කැනරි දූපත් අප්‍රිකා මහාද්වීපයට අයිති. ඒ වගේම යුරෝපා මහාද්වීපය, යුරේෂියා මහා භූතැටිය එයට අයිති යුරේෂියානු භූතැටියට අයිති දූපත් යුරේෂියානු භූතැටියට අයිති දූපත් මේ තියෙන බ්‍රිතාන්‍ය දූපත් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ යුරේෂියානු භූතැටිය අනික් කොටස. ඒ භූතැටිය සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ මේ ස්ථානවල පවතින මේ ශිකොකු දූපත්, ජපන් දූපත්, මෙතන තියෙනවා තායිවානය. ඒ දූපත් යුරේෂියා මහද්වීපයට අයිති දූපත් විදිහට අපි සලකනවා. උතුරු ඇමරිකානු භූතැටිය මේ තියෙන්නේ. ඒ උතුරු ඇමරිකානු භූතැටියට මේ නිව්ෆවුන්ඩ්ලන්තය, බැෆින් දූපත්, ග්‍රීන්ලන්තය ඇතුළු දූපත් සමූහයක් අයත් වෙනවා. ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටියේ ශ්‍රී ලංකාව, මාලදිවයින් ඇතුළු තස්මේනියාව මේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටියට අයත් දූපත්. අපි දන්නවා මේ භූතැටි මායිම් වල තියෙනවා මේ හරියටම නවසීලන්ත දූපත් දෙක. මේවා භූතැටි මායිමේ තියෙන නිසා නිරතුරුව භූකම්පන වලට ලක් වෙනවා. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ අයිස්ලන්තයත් පිහිටලා තියෙන භූතැටි මායිමක. අයිස්ලන්තයේත් නිරතුරුව භූමිකම්පා ගිනිකඳු හට ගන්නවා. භූතැටි මායිම් ආසිතව එවැනි ක්‍රියා සිදුවන බවත් ඔබ මේ අවස්ථාවේදී සිහියට ගන්නට ඕනේ. ඊළඟට අපේ
පස්වෙනි ප්‍රශ්නය අයර්විල පිහිටා ඇත්තේ හිස් තැනක් ය ඕස්ට්‍රේලියාවේ යුරෝපයේ දකුණු අප්‍රිකාවේ අයර්විල පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ නිවැරදි පිළිතුර. අප්‍රිකාවේ පිහිටපු අප්‍රිකානු මහද්වීපයේ පිහිටපු විල් තියෙනවා පුතා ගොඩක්. ඒ මහද්වීපට අයිති විල් කීපයක් ඔබ දැනගන්න ඔබේ අවධානය පිණිස අප්‍රිකා මහද්වීපයේ පිහිටි විල් අතර චැඩ් විල, වික්ටෝරියා විල, නියාසා විල, ටැංගනිකා විල ආදිය වැදගත්. ආසියා මහද්වීපයේ පිහිටි විල් අතර බයිකල් විල, බොල්කෑෂ් විල ආදිය වැදගත්. උතුරු ඇමරිකාවේ පිහිටි විල් අතර පංචමහා විල් ප්‍රධානයි. සුපීරියල්, මිචිගන්, හිවුරන්, ඊරී, ඔන්ටාරියෝ. ඊට අමතරව කැනඩාවේ විල් විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. දකුණු ඇමරිකාවේ පිහිටි විල් අතර ටිටිකාකා විල ලෝකයේ ප්‍රධාන පෙළේ වැදගත්කමක් ගන්නා විලක් වෙනවා උසම ස්ථානයක මුහුදු මට්ටමේ සිට පිහිටීම නිසා. සුපීරියල් විල ලෝකයේ විශාලතම විල වීම නිසා. වික්ටෝරියා විල අප්‍රිකානු මහද්වීපය ලෝකයේ දිගම ගංගාව ආරම්භ වන විල නිසා. බයිකල් විල ආසියාව ලෝකයේ ගැඹුරුම මිරිදිය විල නිසා. මෙන්න මේ ආකාරයට විල් සම්බන්ධයෙන් ඔබේ දැනුම තවදුරටත් සංවර්ධනය කරගන්න. විශේෂයෙන්ම මතක තියාගන්න පුතේ, පින්ලන්තය වගේ රටවල, නෝර්වේ, ස්වීඩන්, පින්ලන්තය වගේ රටවල විල් දහස් ගණනක් තියෙනවා. ඒවා ඉතිහාස යුගයේදී මහාද්වීපික ග්ලැසියර් කාදරයට ලක්වීමෙන් අනතුරුව මිරිදිය ජලය වර්තමානයේ ඒවයි එක්වීම නිසා තමයි ඇති වෙලා තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ වී වගා බිම් වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාප්ත වී ඇත්තේ හිස් තැනක් දිස්ත්‍රික්කයේය. අපි කලින් දවසේ පාඩමේදී කතා කරා ප්‍රශ්න පත්‍රයේදී ලංකාවේ වී වගා බිම් වැඩිම ප්‍රමාණයක් ව්‍යාප්ත වෙච්ච දිස්ත්‍රික්කය කුරුණෑගල. අනුරාධපුරය සහ අම්පාර වී වගාව ව්‍යාප්ත තවත් ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක්. අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට ලංකාවේ වී වගාව වැඩි වශයෙන් ව්‍යාප්ත වෙච්ච දිස්ත්‍රික්ක කුරුණෑගල තමයි වැඩිම වී වගා බිම් ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න පුතා, ශ්‍රී ලංකාවේ අඩුම වී වගා බිම් ප්‍රමාණයක් තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බව. 7 වෙනි ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ තේ වගා කරන දිස්ත්‍රික්ක අතුරෙන් මැදරට තේ වගාව සඳහා හිස් තැනක් දිස්ත්‍රික්කය වැදගත් වේ. ශ්‍රී ලංකාවේ තේ වගා කරන භූමි ප්‍රදේශ උච්චත්වයේ මත කොටස් 3කට බෙදලා තියෙනවා. උස්බිම් තේ මුහුදු මට්ටමේ සිට උස මීටර 1220ට වැඩි ප්‍රදේශ. මැදරට තේ මීටර 610 සිට 1210 දක්වා 610 සිට 1220 දක්වා උච්චත්වයෙන් යුත් ප්‍රදේශ. මැදරට පහත රට තේ වැටෙන්නේ මීටර 600ට අඩු උච්චත්වයෙන් යුත් ප්‍රදේශවල ව්‍යාප්ත වී තේ. තොර ශ්‍රී ලංකාවේ තේ වගා කරන දිස්ත්‍රික් අතරින් මැදරට තේ ගණයට වැටෙන දිස්ත්‍රික්කය තමයි මැදරට තේ බදුල්ල දිස්ත්‍රික්කය. නුවරඑළිය වැටෙන්නේ උඩරට තේ ගණයට. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ දමනි මිනිරං
මුලින්ම ස්ථානක් ශ්‍රී ලංකාවේ දමනි මිනිරන් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නා රටයි. අරහන් ඇතුලේ ජපානය, චීනය, ඇමරිකා එක්සත් ජනපදය. ශ්‍රී ලංකාවේ දමනි මිනිරන් කියලා කියන්නේ ග්‍රැෆයිට් කියන මිනිරම් ප්‍රභේදය. ඔබට මිනිරම් වල ස්වභාවය දැක ගන්න මම සලස්වනවා. මේ දමනි මිනිරම් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ ජපානයේ. ඒ වගේම මිනිරම් කියන ඛනිජය විපරීත පාෂාණයක් විදිහට අපි සලකනවා. ඔබට බලා ගන්න පුළුවන් මිනිරම් පාෂාණයේ දර්ශනයක් මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඉතාම පිරිසුදු මිනිරම් කොටසක් කැබැල්ලක්. මේ මිනිරම් ඇවිල්ලා විපරීත පාෂාණයක් බව මම කිව්වා. මේකේ මුල් අවස්ථාව තමයි පුතා ගල් ලඟුරු කියන ඛනිජය. ඔබට ඒකත් දැක බලා ගන්න පුළුවන්. ගල් ලඟුරු මේ මිනිරම් වලට පෙර අවස්ථාව ඒකත් බලාගෙන ඉන්න එක හොඳයි. ගල් ලඟුරු කියන්නේ මෙන්න මේ තියෙන පුතා බිටුමිනස් කියන ගල් ලඟුරු විශේෂය. බිටුමිනස් ඊළඟ තවත් ගල් ලඟුරු විශේෂයක් තියෙනවා ඇන්ත්‍රසයිට් කියලා. ඇන්ත්‍රසයිට් මේ ගල් ලඟුරු අවසාදිත පාෂාණ වර්ගයට අයිති. ඒක පාෂාණ පාඩමේදී ඔබට අපි සඳහන් කරලා තියෙනවා. මම මේ ඔබට ගල් ලඟුරු වල ස්වභාවය පෙන්නයි සැලැස්සුවේ. මේ ගල් ලඟුරු විපරීත වීමෙන් තමයි පුතා මිනිරම් කියන පාෂාණය ඇති වෙන්නේ. ඒක විපරීත පාෂාණයක්. ඒක ඛනිජයක්. මිනිරම් කියන පාෂාණය මේ තියෙන්නේ ඛනිජය. මිනිරම් අධික තාපයට හා පීඩනයට පත්වීමෙන් ඉතා වටිනා ඛනිජයක් නිර්මාණය වෙනවා. දියමන්ති කියන ඛනිජය බලා ගන්න. ඔබට ඒක දැක් ගන්න ලැබෙන එක ඉතාම වැදගත්. ඔය තියෙන්නේ දියමන්ති. දකුණු අප්‍රිකාව වගේ රටවල් තමයි ප්‍රධාන නිෂ්පාදකයෝ. එතකොට අපේ ප්‍රශ්නයට යොමු වෙනකොට අපෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ දමනි මිනිරම් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා රටයි. ඒ පිළිතුර තමයි ජපානය. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නය හිස්තැනක් බලාගාරය කැලණි ගංගාව හා සම්බන්ධ ජල විදුලි බලාගාරයකි. 9 වෙනි ප්‍රශ්නය හිස්තැනක් බලාගාරය කැලණි ගංගාව සම්බන්ධ ජල විදුලි බලාගාරයකි. කැලණිතිස්ස තාප බලාගාරයක්, සපුගස්කන්ද තාප බලාගාරයක්, කැනියොන් ජල විදුලි බලාගාරයක්. එතකොට කැනියොන් ජල විදුලි බලාගාරය කැලණි ගංගාව හා සම්බන්ධයි. අපි දන්නවා ලංකාවේ බල ශක්තිය අවශ්‍යතා සඳහා ජල විදුලි බලයට විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ අනුව මහවැලි ගංගාව මුල් කරගෙන කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුවය, උකුවෙල, බෝතැන් ආදී ස්ථානවල නව ජලාශ ආශ්‍රිත ජල විදුලි බලාගාර ඇති කරලා තියෙනවා. ඊට අමතරව තවත් විදුලි බලාගාර පිහිටවල තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල කුඩා හා මහා පරිමාණ ජල විදුලි බලාගාර විදියට. 10 වෙනි ප්‍රශ්නය 1.50,000 පරිමාණයට අනුව සකස් කළ ශ්‍රී ලංකා භූලක්ෂණ සිතියම් වල සමෝච රේඛා අන්තරය හිස්තැනක් කී. වරහන් ඇතුලේ 20, 100, 500. 1.50,000 පරිමාණයට අනුව සකස් කළ ශ්‍රී ලංකාවේ භූලක්ෂණ සිතියම් වල සමෝච රේඛා අන්තරය පුතේ මීටර 20කි. 20 පරතරය අනුව සමෝච රේඛා
නිර්මාණය කරලා තියෙනවා ප්‍රධාන රේඛා පමණක් තද දුඹුරු පාටින් මීටර 100 අන්තරය අනුව සලකුණු කරලා තියෙනවා. ඒතර සමෝච්ච රේඛාවක් කියලා අපි අදහස් කරන්නේ භූමියේ සමාන උස තැන් යාකොට අඳින ලද රේඛාව. ඒතර මේ සමෝච්ච රේඛා මගින් භූමියේ විවිධ භූ ලක්ෂණ නිරූපණය කිරීමට අවකාශය සැලසෙනවා. යන ඔබ අධ්‍යයනය කරන එකට 50000 භූමි ලක්ෂණ සිතියම් වල විවිධ භූ ලක්ෂණ සමෝච්ච රේඛා අනුසාරයෙන් නිරූපණය කරලා තියෙනවා. 10 වෙනි ප්‍රශ්නයට යනුව මීටර 20යි සමෝච්ච රේඛා අන්තරය. 11 සිට 15 තෙක් දී ඇති එක් එක් ප්‍රකාශය නිවැරදි නම් නී යන්න වටාද වැරදි නම් වැය යන්න වටාද රවුමක් අඳින්න. මම දන්නවා මේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම දූ දරුවෝ 9 10 11 පන්තිවල 8 ශ්‍රේණිය 7 ශ්‍රේණිය පන්තිවල සිටම භූගෝල විද්‍යාව විෂය පිළිබඳ කිසියම් දැනුම් සම්භාරයක් එකතු කරගෙනයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔබට මේ පේපරේ අපි හරනම් පුතේ මුලින් කාල වේලාවක් දීලා පිටුරු සපයන්න දීලා සාකච්ඡා කරා නම් ඔබේ දැනුමත් අපට බලන්න තිබුණා උරගා බලන්න. නමුත් මේ අවස්ථාවේදී අපිට එහෙම හැකියාවක් ලැබුණේ නැහැ ලැබෙන්නේ යනුව 11 සිට 15 තෙක් දී ඇති එක් එක් ප්‍රකාශය නිවැරදි නම් නී යන්න වටාද වැරදි නම් වැය යන්න වටාද රවුමක් අඳින්න කියලා තියෙනවා. 11 ප්‍රශ්නයේ තියෙන්නේ තිරිඟු වතු කුසිකර්මයේ අර්ථයේ වගා කරන ප්‍රධාන භෝගයකි. තිරිඟු වතු කුසිකර්මයේ අර්ථයේ වගා කරන ප්‍රධාන භෝගයකි. අපි දන්නවා ලෝකේ කුසි කාර්මික භූමි පරිභෝගය සම්බන්ධයෙන් කතා කරනකොට ධාන්‍ය වගාව තියෙනවා. ඒ වගේම වැවිලි භෝග වගාව තියෙනවා ප්‍රධාන වශයෙන්. ඊට අමතරව වෙනත් වගාවන් තියෙනවා. එතකොට කුසිකර්මාන්තයේ ප්‍රධාන අංශ දෙකක් විදිහට අපි ගත්තොත් තිරිඟු ධාන්‍ය වගාව වතු කුසිකර්මය වැවිලි කුසිකර්මය හා සමාන කරලා අපි සාකච්ඡාවට ගොනු වෙමු පුතා. වතු කුසිකර්මයට වැවිලි භෝග ශේෂ්ත්‍රයට අයත් වන භෝග වර්ග ඔබ දන්නවා තේ රබර් පොල් කෝපි කොකෝවා උක් ආදී භෝග ප්‍රධාන වශයෙන් ඈත් වෙනවා. කටු පොල් එවැනි භෝග වතු කුසිකර්මයේ යටතේ වගා කරනවා. ධාන්‍ය වගාව යටතේ වගා කරන්නේ ප්‍රධාන භෝග දෙකක් ලෝකේ පුරා තියෙනවා. ඒකිනුත් පළවෙනි ස්ථානයේ වැඩි වැදගත්කමක් ගන්නා ධාන්‍ය වර්ගය තිරිඟු. ඒතකොට ධාන්‍ය ප්‍රභේදයටයි තිරිඟු වැටෙන්නේ. දෙවැනි භෝගයේ වී. ඒ අනුව තිරිඟු වතු කුසිකර්මය යටතේ වගා කරන ප්‍රධාන භෝගයකි. ප්‍රකාශය වැරදිය. පිළිතුර 12 ශ්‍රී ලංකාවේ වගාබිම් වලින් වගාබිම් ප්‍රමාණයෙන් 28ක් පමණ පොල් වගාව සඳහා යොදා ඇත. ඔව් ප්‍රකාශය නිවැරදි. ලංකාවේ වැවිලි භෝග කර්මයන්තයට අයිති ප්‍රධාන වගාවක් තමයි පොල් වගාව. ලංකාවේ පොල් වගාව සඳහා මෙරට කුසි වගාබිමෙන් වැඩිම ප්‍රමාණයක් යොදලා තියෙනවා. එය දෙවෙනි වන්නේ වී වගාබිම් ප්‍රමාණයට පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වගාබිම් ප්‍රමාණයෙන් 28ක් පොල් වගාව සඳහා යොදාගෙන ඇත. ප්‍රකාශය නිවැරදි. 13 වෙනි ප්‍රශ්නය. ලෝකේ වාණිජ නිෂ්පාදනය හා අපනයනය සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇති රට චීනයයි. ලෝක වාණිජ නිෂ්පාදනය සම්බන්ධයෙන් වර්තමානයේ ප්‍රධාන නිෂ්පාදකයා හා අපනයනකරු චීනය විදියට සංඛ්‍යා දත්ත වලින් සනාථ කර තියෙනවා. ඒ අනුව ප්‍රකාශය නිවැරදි. චීනය හැරෙන විට
ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, මැලේසියාව වැනි රටවල් වර්තමානයේ ආසියාවේ යකඩ හා වානේ නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් විදියට වැටෙනවා. ඒ වගේම ලෝකේ ප්‍රධාන වානේ නිෂ්පාදකයින් අතර එංගලන්තය නැත්නම් බ්‍රිතාන්‍යය, ප්‍රාන්සය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල් මේ සම්බන්ධයෙන් වැදගත්කම හිමි කරගනු ලබනවා. එතකොට ලෝකේ වාහන නිෂ්පාදනය හා අපනයනය සඳහා ප්‍රමුඛත්වයෙන් ඇති රට චීනය ප්‍රකාශයේ නිවැරදි. 14 රදා වඩුන්න ප්‍රදේශය ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කර්මාන්තයට සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමක් උසුලයි. ප්‍රකාශයේ වැරදිය. ඔබ දන්නවා වෙස් මුහුණු සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ අම්බලන්ගොඩ, රූකඩ, වෙස් මුහුණු කලාව සම්බන්ධයෙන් ලංකාවේ නම ගිය ප්‍රදේශයක් තමයි පුතා අම්බලන්ගොඩ. රදා වඩුන්න ප්‍රදේශය වැදගත් වන්නේ වේවැල් කර්මාන්තය සඳහායි. එතකොට රදා වඩුන්න ප්‍රදේශයේ වෙස් මුහුණු සඳහා වැදගත්කමක් උසුලයි කියන ප්‍රකාශය වැරදි. සාවද්‍යයි. අපි දන්නවා ලංකාවේ විවිධ කර්මාන්තවලට විවිධ ප්‍රදේශ ප්‍රසිද්ධයි පුතා. ඒ අනුව පිළිමතලාව ප්‍රදේශය පිත්තල භාණ්ඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධයි. පිළිමතලාවේ ඒ සඳහා තියෙනවා විශේෂ කලාපයක් නතරම් පොත ප්‍රදේශය ඉතාම වැදගත්කමක් හිමි කරගන්නවා. ඒ කලාපුරයක් විදියටයි මේ කර්මාන්තයේ දී සිටින්නේ. ඊළඟ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ මොරටුව එයර්රයින් පස්සේ මැටි කර්මාන්තය සම්බන්ධයෙන් වළං නිෂ්පාදන කර්මාන්තය මැටි භාණ්ඩ කැලණිය, බීරණු කර්මාන්තය සම්බන්ධයෙන් කොක්කල ගාල්ල ප්‍රමුඛත්වයක් ගන්න ශ්‍රී ලංකාවේ නම ගිය ප්‍රදේශ. ඒ කර්මාන්තවලට විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ශිල්පීන් වැඩි ප්‍රමාණයක් ඒකරාශී වී ඇති ප්‍රදේශ විදියට තමයි සලකන්නේ. මහනුවර දිස්ත්‍රික්කය එතකොට පිත්තල භාණ්ඩ, අම්බලන්ගොඩ වෙස් මුහුණු, ඊළඟට මොරටුව ගෘහ භාණ්ඩ ආදී වශයෙන් මෙම කර්මාන්ත වල වැදගත්කම ඔබ හොඳින් තහවුරු කරගත යුතුයි. 15 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පාංශු වර්ග අතුරින් රතු දුඹුරු පස වියලි කලාපයට සීමා වේ. ඒ ප්‍රකාශය නිවැරදි. වියලි කලාපයේ බහුලව ව්‍යාප්ත වී ඇති පස් වර්ගය තමයි පුතා රතු දුඹුරු පස. මේ රතු දුඹුරු පස හේන් වගාවට ඊටාම යෝග්‍ය පසක්. ඒ වගේම තෙක් කලාපයේ ව්‍යාප්ත ප්‍රධාන පස් වර්ග තියෙනවා. ඒ ඔබ මේ වන විට ඒවා තහවුරු කරගෙන ඇති. තෙක් කලාපයේ බහුලවම ව්‍යාප්ත ප්‍රධාන පාෂාණයක් තමයි රතු කහ පොට්සෝල් පස. ඒ රතු කහ පොට්සෝල් පස තේ, රබර්, පොල්, එළවලු සහ පළතුරු වගාවට ඉතාම යෝග්‍යයි. එතකොට අපි 15 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර විදියට ප්‍රකාශ කරන්නේ ප්‍රකාශය නිවැරදිය. අංක 16 සිට 26 තෙක් ප්‍රශ්නවල ඉස්තැන් වලට සුදුසු වචන යොදා සම්පූර්ණ කරන්න. ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 5.2ක් පමණ වූ අඩුම ජන සංඛ්‍යාවක් ව්‍යාප්තව ඇත්තේ ඉස්තැනක් පළාත තුලය. ලංකාවේ
ජන ව්‍යාප්තියේ තියෙනවා විෂමතාවයක්. ජන ව්‍යාප්තියේ විෂමතාවයක් තියෙනවා. ඒ අනුව වැඩිම ජන ව්‍යාප්තියක් පවතින පළාත තමයි පුතා බස්නාහිර පළාත. බස්නාහිර පළාතේ ලංකාවේ රටේ මුළු ජනගහනයෙන් 28ක් පමණ වාසය කරනවා. 28ක පමණ අගයක් බස්නාහිර පළාත 28.8ක්. අඩුම ජනගහනයක් සිටින්නේ උතුරු පළාතේ. ඒතර වැඩිම ජන සංඛ්‍යාවක් පැතිරී ඇති පළාත, වැඩිම ජන සංඛ්‍යාවක් බස්නාහිර, අඩුම ජන සංඛ්‍යාවක් පළාත උතුර. ඔබේ දැන ගැනීම සඳහා දෙවෙනියට වැඩිම ජන සංඛ්‍යාවක් ව්‍යාප්ත වෙලා ඉන්නේ පුතා මධ්‍යම පළාත 12.6ක්. දකුණු පළාත තුන්වෙනි ස්ථානය ගන්නවා 12.2ක්. ඒතර වැඩිම අනුපිළිවෙලින් අපි පළාත් මට්ටමේ ජන ව්‍යාප්තිය බැලුවොත් 1 කොළඹ, 2 මධ්‍යම, 3 දකුණ, වයඹ පළාත 4 11.7යි. අඩුම උතුර 5.2යි. 17 වෙනි ප්‍රශ්නේ සාක් රටවල් අතර ඉහළම මානුෂ සංවර්ධනයක් ඇති රට හිස්තැනක් ඊ. අපි දන්නවා රටක සංවර්ධනයේ මයින මිනුම් දඬු ප්‍රභේද දෙකක් තියෙනවා පුතා. එකක් තමයි සාම්ප්‍රදායික මිනුම් දඬු, අනිත් ප්‍රභේදය තමයි නූතන මිනුම් දඬු. සාම්ප්‍රදායික මිනුම් දඬු ගණයට වැඩිපුර අයත් වෙන්නේ ආර්ථික දර්ශක. නූතන මිනුම් දඬු ගණයට වැටෙන්නේ සමාජීය දර්ශක මිනුම් දඬු. ඒ අනුව භෞතික ජීවන තත්ත්ව දර්ශකය PQLI, මානුෂ සංවර්ධන දර්ශකය HDI, මානව පීඩන දර්ශකය HSI, මානුෂ දරිද්‍රතා දර්ශකය HPI වැඩි දර්ශක උපයෝගී කරගෙන රටක සමාජමය පැත්තෙන් ළඟා කරගෙන ඇති දියුණුව විමසා බලනවා. එතකොට සමාජීය පැත්තෙන් ඇති දියුණුව නිරූපණය කිරීමේ දර්ශකවලදී ශ්‍රී ලංකාව දකුණු ආසියාතික නැත්නම් සාක් රටවල ඉදිරියෙන්ම සිටින රට විදිහට අපි සලකනවා. ඊළඟට වැදගත් වන්නේ පුතා මාලදිවයින. අඩුම මට්ටමක මානුෂ සංවර්ධනයක් තියෙන්නේ ඇෆ්ගනිස්තානය, භූතානය වැනි රටවල. 18 වෙනි ප්‍රශ්නය ස්වභාවික උපද්‍රව වර්ගීකරණයට අනුව භූමිකම්පා හා සුනාමි හිස්තැනක් උපද්‍රව ගණයට වැටේ. ඔබ ස්වභාවික උපද්‍රව පිළිබඳ පාඩම් වලදී කිසියම් රටකට ප්‍රදේශයකට බලපවත්වන උපද්‍රව ප්‍රභේද 3කට බෙදලා අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අනුව භූවිද්‍යාත්මක උපද්‍රව, දේශගුණික විද්‍යාත්මක උපද්‍රව, ජීව විද්‍යාත්මක උපද්‍රව කියලා කාණ්ඩ 3කට අයිති ස්වභාවික උපද්‍රව කීපයක් ශ්‍රී ලංකා වාසී අපටත් ලෝකවාසී ප්‍රජාවටත් විවිධ අවස්ථාවල අත්විඳින්නට සිද්ධ වෙනවා. මේ අනුව දරුවනේ භූමිකම්පා හා සුනාමි කියන උපද්‍රවය අයත් වන්නේ භූ විද්‍යාත්මක උපද්‍රව ගණයටයි. ශ්‍රී ලංකාවට 2004 වර්ෂයේදී බලපැවැත්වූ සුනාමිය ඔබ දන්නවා දෙසැම්බර් 26 බටහිර සුමාත්‍රා වෙරළේ භූතැටි
ආසිතව ඇතිවෙච්ච චලනයකින් නිකුත් වෙච්ච භූකම්පනයකින් හටගත් එකක්. ඒ භූකම්පනයේ ප්‍රබලතාවය රික්ටර් ඒකක 9ක්. ඒ අනුව භූමිකම්පා, සුනාමි, නායෑම් ආදිය ගිනිකඳු නැත්නම් යමහල් භූවිද්‍යාත්මක ගණයට වැටෙනවා. ඒ වගේම දේශගුණ විද්‍යාත්මක ගණයට වැටෙනවා අකුණු කුණාටු, ගම් වතුර, නියඟය, සුලි කුණාටු ආදී උපද්‍රව වැටෙනවා දේශගුණ විද්‍යාත්මක ගණයට. ජීව විද්‍යාත්මක ගණයට වැටෙන්නේ ඔය විවිධ වසංගත රෝග. දැන් මේ මුළු ගෝලීය මට්ටමින් බලපාන ලද COVID-19ත් ඒ අනුව අපිට මේ ශීර්ෂයට ඇතුළත් කරන්න පුළුවන්. දැන් ලංකාවට ඔබ දන්නවා පුතා සේනා දලඹු උපද්‍රවයක් ඇති වුණා. ගිය වර්ෂයේ භෝග රැසකට හානි සිද්ධ වුණා. ඒවා අපි දානවා ජීව විද්‍යාත්මක උපද්‍රව ගණයට. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය හෙක්ලා ගිනි කන්ද පිහිටා ඇති රට හිස්තැන අපි දන්නවා ලෝකයේ මම අර මුලින් පෙන්නපු සිටියේ මේ ආකාරයට ගිනි කඳු කීපයක් ලෝකයේ විවිධ ප්‍රදේශවල නිරතුරුව ක්‍රියාත්මක වෙනවා සක්‍රීය ගිනි කඳු. ඒවා වැඩිපුර දක්නට ලැබෙන්නේ භූතැටි මායිම් ආසිතව. ඒ භූතැටි මායිම් ආසිතව ප්‍රදේශ අස්ථාවර ගොඩබිම් කියලා මම කලිනුත් සඳහන් කරා. මේ තියෙන්නේ පුතා මේ තියෙන්නේ පැසිෆික් ගිනි වලල්ල. පැසිෆික් ගිනි වලල්ල මේ තියෙන්නේ. ඔබට හොඳට දැක් ගන්නට ලැබෙනවා ඇති. මෙන්න මේ ආසිත ප්‍රදේශවල ගිනි කඳු බහුලයි. ඊළඟට මේ තියෙන්නේ තවත් භූතැටි මායිමක් ගිනි කඳු බහුලයි. මේ තියෙන්නේ මධ්‍ය ඇට්ලාන්ටික් සාගරික වැටි ප්‍රදේශය. මේ තියෙන්නේ තවත් භූතැටි මායිමක්. මේ ප්‍රදේශවලත් ගිනි කඳු බහුලයි. මෙන්න මේ අපි සඳහන් කරපු මධ්‍ය ඇට්ලාන්ටික් මේ සාගරික වැටි ප්‍රදේශය නැත්නම් අපි උතුරු ඇමරිකානු භූතැටියත් යුරේෂියානු භූතැටියත් අතර මායිමේ මේ තියෙන අයිස්ලන්ත දූපත තුල තමයි හෙක්ලා ගිනි කන්ද පිහිටලා තියෙන්නේ. එතකොට ඒකට නිවැරදි පිළිතුර වශයෙන් අපි සඳහන් කරනවා හෙක්ලා ගිනි කන්ද කියලා. තවත් එවැනි ගිනි කඳු රාශියක් තියෙනවා. ඉතාලියේ තියෙනවා මේ තියෙන පුතා මේන්න මෙතන විසුවියස් ගිනි කන්ද. ඉතාලියට දකුණෙන් තියෙනවා සිසිලි දූපත එට්නා ගිනි කන්ද. ජපානයේ තියෙනවා පුජියාමා ගිනි කන්ද. ඊළඟට ඉන්දුනීසියාවේ තියෙනවා මේ ජාවා සුමාත්‍රා අතර ක්‍රැකටෝවා ගිනි කන්ද. මෙවැනි ගිනි කඳු කීපයක් උතුරු ඇමරිකාවේ අප්‍රිකාවේ ප්‍රකටව තියෙනවා. මේ සාන්ත හෙලේනා රෙනිය ආදී ගිනි කඳු බොහොමයක් ඒ ප්‍රදේශවල තියෙනවා. මේ ගැන ඔබ අවධානය යොමු කරන්න. මෙක්සිකෝවේ පැරකුටින් ඒ වගේම දකුණු ඇමරිකාවේ මෙන්න මේ ප්‍රදේශවල ගිනි කඳු නිරතුරුව වාර්තා වන ප්‍රදේශ විදියට ඔබ ඒ මහද්වීපයට අයත් ගිනි කඳු කීපයක්
කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින්න. ඊළඟට 20 වෙනි ප්‍රශ්නය මහා බාධක පරය නිර්මාණය වී ඇත්තේ හිස්තැනක් පාෂාණ වලිනි. මහා බාධක පරය නිර්මාණය වී ඇත්තේ හිස්තැනක් පාෂාණ වලිනි. ඒ පාෂාණ වර්ගය අපි සඳහන් කරනවා. ඒ පාෂාණ වර්ගය අපි සඳහන් කරනවා කොරල් පාෂාණ නැත්නම් හිරිගල් එහෙමත් නැත්නම් හුණුගල් කියන පාෂාණයේ විදියටයි අපි හඳුන්වන්නේ. මහා බාධක පරය නිර්මාණය වෙලා තියෙන්නේ කොරල් ලෝකේ ඉතාම ප්‍රසිද්ධ ප්‍රධානම පෙරේ කොරල් ප්‍රදේශයක්. ඔබට ඒ ප්‍රදේශය බලා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ඊශාන දෙසින් වෙරළට තරමක් ඈතින් ඊට සමාන්තරව පිහිටි ලෝකේ ප්‍රධාන කොරල් පරයයි මේ තියෙන්නේ. අපි සිතියමෙන් ඒ පොඩ්ඩක් නිරූපණය කරලා නරඹමු. මේ තියෙන්නේ මේ ව්‍යාප්තිය පෙන්වන්නේ ඒ සඳහන් කරන මහා බාධක පරයයි. මේ තියෙන මහා බාධක පරය වෙරළ ඉඳන් කිලෝමීටර ගණනක් ඈතින් පිහිටපු කොරල් කියන පාෂාණ වලින් නිර්මිත හුණුගල් නැත්නම් හිරිගල් වලින් නිර්මිත එකක්. මේ මහද්වීපය සහ වැටි අතර තියෙන පුතා ගැඹුරු පළල් කලපුවක්. මේ කලපු ප්‍රදේශය මේ ගොඩබිමේ ආරක්ෂාවටත් ඉතාම වැදගත්. ඒ වගේම මත්ස්‍ය සම්පත් සම්බන්ධයෙන් ජෛව විවිධත්වයේ සම්බන්ධයෙන් ඉතාම වැදගත්. ඔබට කියන්නට වැදගත්ම දේ තමයි පුතා මේ මහා බාධක පරය මිනිසාගේ අනිසි ක්‍රියාකාරකම් නිසා සාගර ජලයේ ඇතිවෙච්ච උෂ්ණත්ව විෂමතා මත අද විනාශයට පත් වෙමින් ගිහිල්ලා තියෙනවා. මේ දකුණු කොටසේ පමණක් එය තරමක් දුර රැකිලා තියෙනවා. උතුරු දිග ප්‍රදේශවල ඒ කොරල් පරය විනාශයට පත් වෙමින් යන බව තමයි සඳහන් කරන්නේ. ඔබට දැක බලා ගන්න පුළුවන් මේ කොරල් පරය. මේ තියෙන පුතා මහා බාධක කොරල් පරය. මේ තියෙන්නේ කිලෝමීටර් 100,000 ගාණක් දුරට විහිදෙන ඒ මහා බාධක පරයයි පුතා මේ තියෙන්නේ. මේක මුහුදු මට්ටමේ ඉහළට එසවිච්ච හුණුගල් නැත්නම් කොරල් පාෂාණ වලින් නිර්මිත පරිසරයක්. ඔබට මතකයේ ඇති, ඔබ දැකලා ඇති ලංකාවේ හික්කඩුව ප්‍රදේශයේ තියෙන කොරල් තීරය. එහි ඊටාම සෞන්දර්යාත්මක කොරල් විශේෂ වගේම ජීවි විශේෂ මත්ය විශේෂ වාසය කරනවා පුතේ. ඒ අනුව මේ ලෝක ප්‍රජාවටම අයිති ස්වභාවික සම්පතක් තමයි ඒ. ඊළඟට 21 වෙනි ප්‍රශ්නය දකුණු ඇමරිකාවේ පිහිටි ඇමස් ස්ථනක් වනාන්තරයේ ලෝකයේ විශාලතම වනාන්තරයයි. දකුණු ඇමරිකාවේ පිහිටි වනාන්තරය ලෝකයේ විශාලතම වර්ෂා වනාන්තරයයි. අපි බලමු මොකක්ද ඒකට නිවැරදි උත්තරේ කියලා. මේවා ඔබට 9 පන්තියේ මට්ටමින් ලියන්න පුළුවන් ප්‍රශ්න. ඇත්තටම සාපේල විභාගෙට මෙවැනි ප්‍රශ්න පත්‍රයක් එනවා නම් ඔබ මේ පවතින විවසන තත්ත්වයේ කොතරම් පාසල් කටයුතු අඩාල වුණත් මෙවැනි ප්‍රශ්න පත්‍රයකට ඔබට හොඳම ලකුණු ප්‍රමාණයක් රැස් කරන්න හොඳ දැනුමක් තියෙන දුදරු බව මම දන්නවා. යනු දකුණු ඇමරිකාවේ පිහිටි ඇමසන් වනාන්තරයේ ලෝකයේ විශාලතම වර්ෂා වනාන්තරයේ විදිහට අපි සැලකනවා. ඒ වගේම අප්‍රිකා මහද්වීපයේ තියෙන කොංගෝ වනාන්තරය, ඒ වගේම අග්නිදිග ආසියාවට අයිති වියට්නාමය, කාම්බෝජය, මධ්‍යම ඉන්දියාව,
වැනි රටවල වගේම ඉන්දුනීසියාව වැනි රටවල වගේම ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තරය ඇතුළු ඒ වැසි වනාන්තරත් මේ වර්ගයට අයිති. ඔබට ඇමසන් වනාන්තරයේ දර්ශන කීපයක් දැක බලා ගන්නට අවකාශය මේ අවස්ථාවේ අපි ලබා දෙනවා. ඒ පිළිබඳව ඔබේ මතකය තවදුරටත් වර්ධනය කිරීමට. දකුණු ඇමරිකා මහද්වීපය තුල ඇමසන් වනාන්තරයේ ව්‍යාප්තියයි ওই තද කොළ පැහැයෙන් දැක්වෙන්නේ. දකුණු ඇමරිකානු මහද්වීපය තුල ඇමසන් වනාන්තරයේ ව්‍යාප්තිය තමයි මේ තද කොළ පැහැයෙන් දැක්වෙන ප්‍රදේශය තුල දිස්වන්නේ. බ්‍රසීලය මේ තියෙන මේ ඔක්කොම බ්‍රසීලයට අයිති. ඒ බ්‍රසීලයට වැඩි කොටසක් මේ වනාන්තරයෙන් වැටෙනවා. බොලීවියාව, පේරු රාජ්‍ය, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය වැනි රටවලට මේ වනාන්තරය පැතිරලා තියෙනවා රටවල. මේ සුරිනාම්, ෆ්‍රෙන්ච් ගයනා මේ රටවල් රාශිකම් ප්‍රධාන වශයෙන් බ්‍රසීලයට එවැගේම කොලොම්බියාවට පේරු කියන රටවලට බොලීවියාවට වැඩි වශයෙන් මේ වනාන්තරයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ වනාන්තරය ගෝලීය උෂ්ණත්වය ආරක්ෂා කිරීමට ඉතාම වැදගත් සබාදහමේ නිර්මාණයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒත් එක්කම දරුවනේ මේ වනාන්තර ප්‍රභේදයේ ශාක වල ස්වરૂපය වනාන්තරයේ ශාක ඝනත්වය පිළිබඳව ඔබට කිසියම් අධ්‍යයනයක් අවබෝධයක් තියෙනවා. ඔබ තුළ තියෙනවා මෙවැනි තෙත් වර්ෂා වනාන්තර කෙබඳුද කියලා. වනාන්තරය හිස මුදුන වියනක්ෂයකට බැඳුණු ඍජු කඳන් සහිත වනාන්තරයක්. ඔබට මේ දර්ශනය වෙන්නේ ඒ ඇමසන් වනාන්තරය සහ එහි ගලන ඇමසන් ගංගාවයි. ලෝකයේ විශාලතම ගංගා ද්‍රෝණියක් විදියට සලකන ඇමසන් ගංගාවේ මුහුදට වැටෙන ස්ථානයේ මම ඔබට කියලා තියෙනවා සැතපුම් 200ක් පළලින් යුක්තයි. එය ලංකාවේ මුළු පළලටත් වඩා සැතපුම් 60ක් පුළුල්. ලංකාවේ මුළු පළල සැතපුම් වලින් ගත්තොත් 140යි. ඇමසන් ගංගාව මුහුදට වැටෙන ස්ථානයේ පළල සැතපුම් 200යි. ඒ වගේම මේ ඇමසන් වනාන්තරය පසුගිය වසරේ ඇතිවෙච්ච ගිනි ගැනීම් ලැබුගිනි බහුල තත්ත්වයක් යටතේ ඒ ගිනි ගැනීම් රාශියකට මැදි වෙලා ඒ විනාශයටපත් වුණා. අපිට දැක් ගන්න පුළුවන් ඒ දර්ශන කීපයක්. එතකොට ලෝකයේ සබාදහමේ මිහි මඩලේ තියෙන විශ්මිත සෞන්දර්යාත්මකම එවැනි ස්ථාන ඇතර මිනිසාගේ මැදිහත් වීමෙනුත් හානියට පත්වන අවස්ථාව ඔබට ඒ දර්ශන වලින් දකින්න ලැබෙන්නේ නැති සබාදහමේ බලපෑම් මත වගේම මිනිසාගේ බලපෑම් මතත් මේ වටිනා වන සම්පත් විනාශ කිරීම සම්බන්ධයෙන් ඔබට මම මේ කෙටි වාර්තාවක් දකින්නට අවකාශය සැලසුවේ. ඊළඟට අපි නැවතත් මේ ප්‍රශ්න පත්‍රයට යොමු වෙනවා. එතකොට 21 ප්‍රශ්නයට
පිළිතුර ඇමසන් වනාන්තරය 22 ප්‍රශ්නේ තියෙන ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ලංකාවේ ප්‍රධාන සංචාරක කලාප 30කට බෙදා ඇත. කලාප 7කට බෙදලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඒ සම්බන්ධයෙන් අපි සලකා බලනකොට කොළඹ නගරය ආසිත කලාපය, මහා කොළඹ ආසිත කලාපය, දකුණු වෙරළබඩ කලාපය, නැගෙනහිර වෙරළබඩ කලාපය, මධ්‍යම කඳුකර කලාපය, පුරාණ නගර ප්‍රදේශය, උතුරු ප්‍රදේශය මෙන්න මේ ආකාරයේ දරුවනේ ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයට ලක්වුණු ප්‍රදේශ 7ක් බෙදලා ඒ කලාපවල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම මගින් විදේශ විනිමය ඉපයීමට සහ මෙරට රැකියා අවස්ථා උත්පාදනය කිරීමට රජය විසින් ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. එතකොට ඒට නිවැරදි පිළිතුර වෙන්නේ 7. අංක 23 සිට 26 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා පහත දී ඇති ප්‍රස්තාරය උපයෝගී කරගන්න. මෙවැනි ප්‍රශ්න පුතා ටිකක් කල්පනාකාරීව තර්කානුකූලව ඔබ අධ්‍යයනය කළහොත් ඔබට මෙවැනි අභ්‍යාස වලින් ගත හැකි ඉහළම ලකුණු ප්‍රමාණය සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. මාතෘකාව තියෙන 2009 සිට 17 යල මහ කන්න දෙකේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය. ඒක තමයි තේමාව මේ ප්‍රස්තාරයේ. එතකොට මේ පැත්තේ තියෙනවා වම් මත පාර්ශවයේ නිෂ්පාදනය ටොන් මිලියන යල මහ දෙකන්නේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය. ඒ වගේම මේ තීරු වර්ණ කිරීම තිරස් අතර දැක්වෙන තීරු මහ කන්නේ නිෂ්පාදනය, තිත් වශයෙන් වර්ණ කිරීම යල කන්නේ වී නිෂ්පාදනය. ඊළඟට තිරස් අක්ෂයේ දැක්වෙනවා වර්ෂ. ඒ අනුව අපෙන් අහන ප්‍රශ්නය තමයි 23 වෙනි ප්‍රශ්නය. 23 වෙනි ප්‍රශ්නය අහනවා මහ කන්නේ වැඩිම වී නිෂ්පාදනයක් ලැබී ඇත්තේ ඉස්තරක් වර්ෂයේදීය. මහ කන්නේ වැඩිම වී නිෂ්පාදනයක් මේ මහ කන්නේ දැක්වෙන තීරුවල උසම තීරුව අපි සඳහන් කරනවා නම් 2016 වර්ෂයයි. ලංකාවේ වැඩිම වී අස්වැන්නක් ලැබුණු මහ කන්නේ වැඩිම වී අස්වැන්නක් ලැබුණු වර්ෂය 2016යි. 24 යල කන්නේ අඩුම වී නිෂ්පාදනයක් ලැබී ඇත්තේ හිස්තැනක් වර්ෂයේදීය. මේ තිත් වලින් සෙයා කර ඇති වර්ණය යල කන්නේ නිෂ්පාදනයයි. ඒ අනුව දරුවනේ අපි මේ ප්‍රස්තාරය දිහා බලන විට 2017 වර්ෂයේ තමයි අඩුම වී නිෂ්පාදනයක් යල කන්නයට වාර්තා වෙලා තියෙන්නේ. එය සාමාන්‍යයෙන් ටොන් 1900 ඉක්මවන ප්‍රමාණයක් ටොන් 1000 වලින් 1000ක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අඩුම යල කන්නේ වී නිෂ්පාදනයක් තියෙන 2012 වර්ෂයේදී ඒක ටොන් 1150ක් පමණ. එතකොට අඩුම යල කන්නේ නිෂ්පාදනය තියෙන වර්ෂය 2017. 25 සාපේක්ෂ වශයෙන් යල සහ මහ කන්න දෙකේදීම වැඩිම වී නිෂ්පාදනයක් වාර්තා වී ඇත්තේ. අපි බලන්න ඕනේ මහ කන්නයේ දැක්වෙන තීරු සහ යල කන්නේ දැක්වෙන තීරු යන යුගලයම වැඩිම උසක් දක්වන වර්ෂය කුමක්ද කියලා. ඒ අනුව අපිට ඊටාම් පැහැදිලිව පේනවා මහ කන්නේ සහ යල කන්නේ දෙකම වැඩිම උසකින් යුක්තව නිරූපණය වන්නේ මේ ප්‍රස්තාරයට අනුව 2015 වර්ෂයේ 2015 වර්ෂයේ
එතකොට 25 ප්‍රශ්නයට ප්‍රස්තාරය අනුව නිවැරදි පිළිතුර 2015. 26 ප්‍රශ්නය මහා කන්නේ ලැබූ නිෂ්පාදනය හා යල කන්නේ ලැබූ නිෂ්පාදනය අතර වැඩිම පරතරයක් වාර්තා වී ඇත්තේ හිස්තැනක් වර්ෂයේදීය. මහා කන්නයත් යල කන්නයත් අතර විනිෂ්පාදනයේ පරතරය වැඩිම වර්ෂය. එතකොට අපි බලන්න ඕනේ මේ ප්‍රස්තාර සටහනේ මහා කන්නේ අගයත් යල කන්නේ අගයත් අඩුම මේ පරතරය වැඩි මොකේද කියලා මේ අවස්ථාවේදී අපි අධ්‍යයනය කරන විට අපිට හොඳින් දර්ශනය වෙනවා මහා කන්නේ සහ යල කන්නේ නිෂ්පාදනය අතර පරතරය වැඩිම වර්ෂය තමයි 2012 වර්ෂය. ඒතර 26 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 2012. ඊළාට 27 වෙනි ප්‍රශ්නයේ සිට 30 තෙක් දී ඇති ප්‍රශ්නවල අ සහ ආ යනුවෙන් තීරු දෙකක් දැක්වේ. අ තීරුවේ ඇති තොරතුරු අනුපිළිවෙලට අනුව ආ තීරුවේ ඇති තොරතුරු ගැලපූ විට නිවැරදි අනුපිළිවෙල දැක්වෙන පිළිතුරට හිමි අංකය ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න. මේ ආ තීරුවේ දැක්වෙන තොරතුරු වලට අනුකූලව ආ තීරුව පෙළ ගැස්වූ විට ලැබෙන නිවැරදි පිළිතුර. තිත්තිර මත ලියන්න ඕනේ මේ 1 2 3 4 කියන පිළිතුරු හතරින් මේ ආතීරුවේ සඳහන් කරුණු වලට ආතීරුවෙන් නිවැරදි ගැලපීමක් දැක්වෙන සම්බන්ධතාවය නිවැරදි සම්බන්ධතාවයට හිමි පිළිතුර. අපි දන්නවා මේ ප්‍රධාන සාගර ඇට්ලාන්ටික් සාගරය මේ පැත්තේ පිහිටලා තියෙනවා පිහිට ඇති මුහුදු ඒ සාගරයේ තුල පිහිටි මුහුදු. ඒතර ඇට්ලාන්ටික් සාගරයේ පිහිටි මුහුදක් විදියට මේ දැක්වෙන ආතීරුවෙන් නිවැරදි පිළිතුර විදියට අපි ගන්නවා ඇට්ලාන්ටික් කැරිබියන් මුහුද. කැරිබියන් මුහුද උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව අතරයි පිහිටලා තියෙන්නේ. ඉන්දියන් සාගරයේ පිහිටි මුහුදක් විදියට මේ දී ආතීරුවෙන් අපි යොදා ගන්නවා නිවැරදි පිළිතුර විදියට අන්දමන් මුහුද BC. පැසිෆික් සාගරයට අයත් මුහුදක් විදියට අපි සඳහන් කරනවා කහ මුහුද. යනුව BCA යන අක්ෂර සම්බන්ධතාවයේ නිවැරදිව පිහිටපු පිළිතුර විදියට අංක 1 27 ප්‍රශ්නයට අංක 1 නිවැරදි පිළිතුර විදියට අපි සඳහන් කරනවා. මේ ආකාරයට දරුවනේ අපි දන්නවා දැන් ඉන්දියන් සාගරේ තවත් මුහුදු රාශියක් පිහිටලා තියෙනවා. අරාබි මුහුද ප්‍රධාන මුහුදක්. පැසිෆික් සාගරේ තියෙනවා තවත් මුහුදු රාශියක්. අපි දන්නවා පැසිෆික් සාගරේ කහ මුහුද අමතරව ජපන් මුහුද නැගෙනහිර චීන මුහුද දකුණු චීන මුහුද ආදී මුහුදු ප්‍රදේශ කීපයක්ම තියෙනවා. ඒ අනුව එක් සාගරවල පිහිටි ප්‍රධාන මුහුදු පිළිබඳ භූගෝල විද්‍යාව විෂය හදාරන දරුවන් විදියට ඒ සිතියම් දැනුම සංකල්පමය දැනුම ඔබ රැස් කරගත යුතුයි මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා. 28 වෙනි ප්‍රශ්නය ඛනිජ වර්ග අ තීරුව ආ තීරුවේ තියෙනවා නිදිගත වී ඇති ප්‍රදේශ. පළමුවෙනි ඛනිජ විදියට තියෙනවා කෙවුලින්. කෙවුලින් පිහිටලා තියෙනවා කෙවුලින් කියන ඛනිජය අපි දන්නවා පිඟන් කර්මාන්තය සඳහායි ගන්නේ. පිඟන් කර්මාන්තය සඳහා ගනු ලබන ඛනිජයක් විදිහට අපි සලකනවා. එය පිහිටලා තියෙන ප්‍රදේශයක් විදිහට බොරලැස් ගමුව ආ තීරුවෙන් ගන්නවා. ඉල්මනයිට් සිලිකා වැලි
khනිජ වැලි අතරට අයත් වෙන්නේ ප්‍රධාන khනිජයක් පුල් මුඩේ. එතකොට D අක්ෂරය B අක්ෂරය graphite. graphite කියලා කියන්නේ මිනිරම් දමනි මිනිරම් වලටයි graphite එවත් මිනිරම් පිහිටපු ශ්‍රී ලංකාවේ ප්‍රදේශය තමයි බෝගල මේ ආ කියන අක්ෂර තීරයේ තියෙන. ඒ අනුව නිවැරදි පිළිතුර D B A අක්ෂර සංයෝගය අනුපිළිවෙල නිවැරදි 28ට 3 පිළිතුර. මේ තියෙන්නේ hematite magnetite කියන khනිජ මේවා මම ඉදිරියට ඔබට සාකච්ඡා කරනවා. මේ ඇවිල්ලා ලෝහමය khනිජ යපස් ප්‍රභේදය ප්‍රධාන යපස් කියන khනිජය. magnetite කියන්නේ උසස් යපස් ප්‍රභේදයක්. ඊළඟට ilmenite අපි මේ සාකච්ඡා කර ilmenite කියන khනිජ විශේෂය ilmenite ඔබේ මේ 28 ප්‍රශ්නයට අදාළ. ඊළඟට ගල් ලඟුරු කියන khනිජය ඒකත් අපි වැදගත් ඇන්ත්‍රසයිට් ගල් ලඟුරු ප්‍රභේදයක්. කිරිගරුඩ මේ වගේ khනිජ අඳුරාගත යුතුයි. මේ පිළිම නෙලීම සහ වෙනත් කලා නිර්මාණ සඳහා ගන්න ඊටාම දෘඪ පාෂාණ විශේෂයක්. අර මම මුලින් සඳහන් කර මේකේ අවසානයේ පෙන්වනවා පුතා කොරල් හුණුගල් ඩොලමයිට් සහ එයි අවසාන විපරීත පාෂාණයේ විදිහට තමයි කිරිගරුඩ සඳහන් කරන්නේ. මේ කිරිගරුඩ පාෂාණයට පෙර අවස්ථාවක් තමයි මේ පෙන්වන්නේ පුතා. ඒවා ඔබ මේ විෂය ආධාරණ දරුවෝ විදිහට දැකලා තියෙන්නට ඕනේ. ඩොලමයිට් කියන පාෂාණය මෙයත් විපරීත පාෂාණයක් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ බහුලව දක්නට තියෙනවා. මේකත් ඉතා වැදගත් khනිජයක් බොක්සයිට්. මේ දරුවන් විද්‍යාව විෂයෙදි හදාරලා තියෙනවා. බොක්සයිට් කියන khනිජය ඇලුමිනියම් කියන සැහැල්ලු ලෝහය ශක්තිමත් ලෝහය හදන්න ගන්නේ මේ කියන බොක්සයිට් යන මේ khනිජ විශේෂය. ඇමරිකාව ප්‍රධාන නිෂ්පාදක රටවල් අතර වැදගත්. ක්වාට්ස් කියලා කියන්නේ මේ තිරිවාන විශේෂ පිඟන් නිෂ්පාදන කර්මාන්තයට එම යොදාගනු ලබනවා. ශ්‍රී ලංකාවේ තියෙනවා. මිනිරම් මම ඔබට පෙර පෙන්නවා ශ්‍රී ලංකාව ප්‍රධානම ගුණාත්මකම මිනිරම් පිහිට රට විදියට වාර්තා වෙනවා. මයිකා මේකට කියනවා පුතා තලාතු මිනිරම් කියලා. මේවා ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේදී ඉතා වැදගත් වෙනවා. ඒ අනුව මයිකා නූතන ඉලෙක්ට්‍රොනික කර්මාන්තය අධිතාක්ෂණික කර්මාන්තයත් සමග ඉහළ ඉල්ලුමක් පවතින khනිජයක් විදිහට සැලකනවා. ඇපටයිට් මම ඔබට කලින් සඳහන් කරා. මෙය එප්පාවල ශ්‍රී ලංකාවේ එප්පාවල ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන මූලද්‍රව්‍යයක් අමුද්‍රව්‍යයක්. ERP පොහොර එප්පාවල රොක් පොස්පේට් කියන පොහොර විශේෂය නිර්මාණය කරන ප්‍රධානම පාෂාණයක්. අර මම ඔබට කලින් සඳහන් කර අර කිරිගරුඩ සහ ඩොලමයිට් වල මුල්ම අවස්ථාව තමයි මේ තියෙන්නේ කොරල් එවත් ගල් මල්
මේ තියෙන්නේ එවැනි හොඳින් බලා ගන්න කොරල් පරිණාමණය කිරීම සඳහා වර්ධනය කිරීම සඳහා හේතු වන ඒ විවිධ සතුන්ගේ සිරුරු කොටස් සිරුරු මේ වැටි අතර ඉර වෙලා ඒවා තවදුරටත් දි รา පත් වෙමින් හිරි ගල් බවට පත් වෙනවා හුණු ගල් මේ තියෙන්නේ වැනි කොරල් විශේෂ මේවා ශ්‍රී ලංකාවේ විවිධ කර්මා සඳහා යොදා ගන්න ඛනිජ මේ තියෙන පුතා හුණු ගල් මේ අපි අර මුලින් සඳහන් කර කොරල් වල තවදුරටත් විකාශනය වෙච්ච අවස්ථාවක් විදිහටයි සලකන්නේ. දැයි එමණයි ඛනිජ ටික ඔබ දැකගත්තා. අපි ඊළඟට යනවා 29 වෙනි ප්‍රශ්නයට. 29 වෙනි ප්‍රශ්නේ තියෙනවා තීරය වනජීවී රක්ෂිත. තීරයේ තියෙනවා පීටි ස්ථාන. වනජීවී රක්ෂිත විදියට තියෙනවා ලයිස්තුවේ වනජීවී රක්ෂිත විදියට ජාතික උද්‍යාන දැඩි ස්වභාවික රක්ෂිත අභය භූමි. කියන තීරයේ තියෙනවා ඒ උඩවලව B වීරවිල C සිංහරාජ D හග්ගල. එතකොට මෙම ප්‍රශ්නය සඳහා අපි තීරුවට අනුව අපි ගැළපීමක් සඳහන් කරොත් ජාතික උද්‍යාන ගණයට අයත් වෙනවා උඩවලව. උඩවලව ජාතික උද්‍යාන ගණයට දැඩි ස්වභාවික රක්ෂිත විදියට වැටෙනවා. දැඩි ස්වභාවික රක්ෂිත විදියට වැටෙනවා හග්ගල. දැඩි ස්වභාවික රක්ෂිත ඊළඟට අභය භූමි ගණයට වැටෙනවා. අභය භූමි ගණයට ජාතික උද්‍යාන උඩවලව දැඩි ස්වභාවික රක්ෂිත හග්ගල ඊළඟට D අභය භූමි ගණයට වැටෙනවා වීරවිල. ඒ අනුව ADB සංයෝගයේ දැක්වෙන අංක 2 නිවැරදි පිළිතුර විදියට අපි සඳහන් කරනවා. ඒ අනුව අපි දන්නවා අභය භූමි තවත් කීපයක් තියෙනවා දරුවනේ වීරවිල, කතරගම, කවුඩුල්ල, මින්නේරිය වගේ ප්‍රදේශ අභය භූමි ගණයට වැටෙනවා වීරවිලට අමතරව. වීරවිලට අමතරව ඉදිරියෙන් ඔබ ලියා ගන්න කතරගම, කවුඩුල්ල, මින්නේරිය වැනි ප්‍රදේශ. ස්වභාවික රක්ෂිත විදියට හග්ගලට අමතරව රිටිගල, යාල ආදී රක්ෂිත ප්‍රදේශ ඒ ගණයට අයත් වෙනවා. අභය භූමි අපි කිව්වා ජාතික උද්‍යාන සෝමාවතිය, මාදුරුවය, යාල, විල්පත්තු ආදියත් අපි ඇතුළත් කරනවා ජාතික උද්‍යාන ගණයට. සෝමාවතිය, මාදුරුවය, යාල, විල්පත්තු වැනි ස්ථාන. එතකොට අපේ 29 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර විදියට අපි සඳහන් කරනවා දෙවෙනි පිළිතුර ADB. 30 වෙනි ප්‍රශ්නය තීරුව රට මිලියන නගරය. ඒ රටේ පිහිටි මිලියන නගරය. මේක ජනගහනය පාඩමට අදාළ 11 ශ්‍රේණියේ ප්‍රශ්නයක්. ඒ අනුව
ඇමරිකා එක්සත් ජනපදයේ මේ මිලියන නගර තියෙනවා පුතා ලෝකේ දැනට 119ක පමණ ප්‍රමාණයක් මින් මිලියන 10 ඉක්මවන මහා නගර තියෙනවා මෙගා සිටිස් කියන ප්‍රභේදය මිලියන නගර 26ක් පමණ මිලියන 10ට වැඩි නගර. ඒතර අපිට මේදී දෙන ලද ප්‍රශ්නයේ ඇමරිකා එක්සත් ජනපදයට අයිති මිලියන නගරයක් විදියට සඳහන් වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා. මේ හැරෙන විට නිව්යෝර්ක්, වොෂින්ටන් වැනි නගර නිව්යෝර්ක්, වොෂින්ටන්, සෑන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලිස් වැනි නගර ඇමරිකා එක්සත් ජනපදය යටතට ඇතුළත් කරන්න. නිව්යෝර්ක්, වොෂින්ටන්, ලොස් ඇන්ජලිස්, සෑන් ෆ්‍රැන්සිස්කෝ. බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ බ්‍රසීලයේ මිලියන නගර විදියට අපි සලකනවා ආතීරයේ දෙන ලද පිළිතුර අනුව රියෝ ද ජැනීරෝ. ඊට අමතරව බුවනෝස් අයර්ස් බ්‍රසීලියා බුවනෝස් අයර්ස් බ්‍රසීලියා වැනි නගර මේ ගණයට ඇතුළත් වෙනවා. දකුණු කොරියාව සේවුල් කියලා අපි සඳහන් කරනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය A, බ්‍රසීලය D, දකුණු කොරියාව B. A, D, B ඇතුළත් නිවැරදි පිළිතුර අංක 1 ADB. වගේ මතක තියාගන්න දරුවනේ ලෝකයේ ජනාධිකම විශාලතම ජනගහනයක් වාසය කරන නගරය තමයි ජපානයේ ටෝකියෝ. මිලියන 26කට ආසන්න ජනගහනයක් වාසය කරනවා මේ වන විට ජපානයේ ටෝකියෝ නගරය ලෝකයේ තියෙන ජනාධිකම නගරය අතර වැදගත් වෙනවා. ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය. ඔබ පැහැදිලිව සඳහන් කරගත යුතුයි ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය එවැනි විශාල දෙවැනි නගරය විදියට සලකනවා. මෙක්සිකෝ සිටි ලෝකයේ තියෙන තවත් විශාලම තුන්වෙනි විශාල මිලියන නගරය විදියට සලකනවා. මෙක්සිකෝව තොර පළවෙනි එක ටෝකියෝ, දෙක නිව්යෝර්ක්, තුන මෙක්සිකෝ සිටි. මීට අමතරව පුතා තවත් තියෙනවා විශාල ප්‍රමාණයක් චීනයේ බීජිං, ෂැන්හයි, ඉන්දියාවේ කල්කටා, මුම්බායි, නවදිල්ලිය, ඉන්දුනීසියාවේ ජකාර්තා, ඊජිප්තුව කයිරෝ, බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, ප්‍රාන්සය පැරිස් වැනි බහුමිලියන නගර රාශියක් තියෙනවා. මේවා ප්‍රධාන ජනාධික නගර විදියටයි සඳහන් වන්නේ. අංක 31 සිට 36 තෙක් ඇති එක් එක් ප්‍රශ්නයට දී ඇති පිළිතුරු 4 අතුරෙන් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරු තෝරා ඊට හිමි අංකය ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න. මාෂ භෝග සඳහා පරේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත්තේ. මේ මාෂ භෝග කියලා කියන්නේ මාංශ භෝග. මාංශ භෝග කුලයට වැටෙනවා. අපි සඳහන් කරනවා නම්
ඒ ගණයට වැටෙනවා මුං ඇට, පරිප්පු, බෝංචි, සෝයා ආදී රනිල කුලයට බොහෝ දුරට නෑකම් දක්වන භෝග වර්ග. මෙම භෝග ආහාරයට ගැනීමෙන් මාංශ ආහාරය ගන්නා අයෙකුට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මාංශ වලින් ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය මේද ප්‍රමාණය ලබා ගන්නට පුළුවන් ප්‍රෝටීන මේ මාංශ භෝග යටතේ තියෙන ධාන්‍ය වගා කිරීමෙන් ඒ අනුව මේ කියන මාංශ භෝග පස තුල ජීවත් වන බැක්ටීරියාවන් හා සහජීවණයෙන් ක්‍රියා කොට නයිට්‍රජන් පසට එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. එයයි මේ වැදගත්කම මාංශ භෝගවල. මේ නිසා පස සාරවත් බව ආරක්ෂා කිරීමක් සිදු වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මාංශ භෝග වගාව සඳහා වූ පරේෂණ මධ්‍යස්ථානයේ පිළිලා තියෙන්නේ අඟුණු කොළ පෑලැස්ස. මේ ප්‍රශ්න පත්‍රයේ අපේ ප්‍රශ්න 31 ප්‍රශ්නට දාලා පිළිතුරු මාතලේ කියන ස්ථානයේ සුළු අපරැයන භෝග අඟුණු කොළ පෑලැස්ස තියෙන්නේ මාංශ භෝග ගන්නොරුව ප්‍රදේශය ප්‍රසිද්ධයි ඔය තේ පරේෂණ තලව කැලේ ඒ ප්‍රදේශයට සම්බන්ධ බටාත වී විභාගාවට එතකොට අපි දන්නවා රබර් පරේෂණ ආයතන මෙවැනි පරේෂණ ආයතන අගලවත්ත ඒවා මතක තියාගන්න ඕන. තේ තලව කැලේ රබර් අගලවත්ත පොල් උරුවිල සුළු අපරැයන භෝග අපි ඔය සඳහන් කර අඟුණු කොළ පෑලැස්ස වැනි ඒ වගාවන්ට විශේෂිත මධ්‍යස්ථාන කෙරෙහි අවධානය යොමු කරන්න. 32 ප්‍රශ්නය අවසායිත පාෂාණ වර්ග දෙකක් ඇතුළත් පිළිතුර තෝරන්න. අවසායිත පාෂාණ කියලා කියන්නේ ද්විතීක පාෂාණ කාණ්ඩයට අයත් ප්‍රධාන පාෂාණයක්. ද්විතීක පාෂාණ කියලා කියන්නේ මූලික පාෂාණ දෙකක්, ප්‍රධාන පාෂාණ දෙකක් සංයෝජනයෙන් නිර්මාණය වන පාෂාණ. යනු අවසායිත පාෂාණ ආග්නේය හෝ විපරීත පාෂාණ දීර්ඝ කාලයක් තිස්සේ ජීර්ණයට ලක්වීමෙන් අනතුරුව ඒවා පැවති ස්ථානයෙන් වෙනත් ස්ථානයකට අපහරණය කිරීමෙන් පසු ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශවල ඒවා නිදිගත කිරීමෙන් නිර්මාණය වෙනවා. මේ ආකාරයට අපහරණය වූ ද්‍රව්‍ය වෙනත් ප්‍රදේශයක තට්ටු වශයෙන් දීර්ඝ කාලයක් නිදිගත වීමෙන් ඒවා එකිනෙකට හොඳින් බැඳිලා සුසංගතව අවසායිත පාෂාණ බවට පත්වන බවයි සඳහන් කරන්නේ. ඒ අනුව අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර මෙහෙම තෝරගන්න පුළුවන් දරුවනේ. ග්‍රැනයිට් වගේ ආග්නේය පාෂාණයක් තියෙනවා නම් බැසෝල්ට් වගේ ආග්නේය පාෂාණයක් තියෙනවා නම් ඒක අයින් කරන්න පුළුවන්. එතකොට ආග්නේය පාෂාණ කියන කාණ්ඩය අපි දැනගෙන ඉන්නට ඕනේ මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට. ආග්නේය පාෂාණ අතර ග්‍රැනයිට්, බැසෝල්ට්, ගැබ්රෝ කියන පාෂාණ වැටෙනවා ආග්නේය පාෂාණ වලට. ග්‍රැනයිට් කියන්නේ නිෂ්ක්‍රාන්ත ආග්නේය පාෂාණයක්. බැසෝල්ට් සහ ගැබ්රෝ කියන්නේ ආක්‍රාන්ත ආග්නේය පාෂාණයක්. එතකොට ග්‍රැනයිට්, බැසෝල්ට්, ගැබ්රෝ අඩංගු පිළිතුරක් අපි මෙතෙන්දී කෙලින්ම ඉවත් කරනවා. ඊළඟට දරුවනේ විපරීත පාෂාණ කාණ්ඩේ පාෂාණ
අපි දැනගෙන සිටින්නට ඕනේ අවබෝධයෙන් සිටින්නට ඕනේ. ඒකට එවැනි පිළිතුරකුත් අපිට අයින් කරන්න පුළුවන්. ඒ අනුව විපරීත පාෂාණ විදියට දියමන්ති, ඩොලමයිට්, කිරිගරුඬ, මැණික්, මිනිරන් ආදී අපිට ඇතුල් කරන්න පුළුවන්. දියමන්ති, මිනිරන්, ඩොලමයිට්, කිරිගරුඬ, නයිස්, ක්වාර්ට්සයිට් ආදී පාෂාණ විපරීත කාණ්ඩයේ පාෂාණ විදියට සඳහන් කරන්න පුළුවන්. මේ අනුව තුන්වෙනි පිළිතුරේ දියමන්ති ඩොලමයිට් අන්තර්ගතයි. එයත් අපේ 32 වෙනි ප්‍රශ්නයට ගැලපෙන්නේ නැති ප්‍රශ්නයක්, නැති පිළිතුරක්. දෙවෙනි පිළිතුරත් අපි අයින් කරනවා. ආග්නේය පාෂාණ තියෙනවා. හතරවෙනි පිළිතුරත් අපි අයින් කරනවා. ගැබ්‍රෝ තියෙනවා. ඒ වගේම ළමයි අවසායිත පාෂාණ දෙකක් පමණක් අඩංගු පිළිතුර විදියට තියෙන්නේ ගල් ලඟුරු සහ ජිප්සම්. ගල් ලඟුරු සහ ජිප්සම් අපි සඳහන් කරා මේ හුණු ගල්, ගල් ලඟුරු, වැලි වර්ග, මැටි, වැලි ගල්, ලවණ පාෂාණ, ලුණු ආදිය අවසායිත පාෂාණ කාණ්ඩයට ඇතුළත් වන බව. ඒ අනුව 32 වෙනි ප්‍රශ්නයට ඉතා නිවැරදිම පිළිතුර 1. 33 ප්‍රශ්නය ඛනිජ සම්පත් වර්ගීකරණයට අනුව ලෝහමය නොවන ගණයට අයත් ඛනිජ යකි. දැන් අපි 11 ශ්‍රේණියේ ඛනිජ කියන පාඩමේ සඳහන් වෙනවා. ඛනිජ කියන පාඩමේ ලෝහමය ඛනිජ සහ ලෝහමය නොවන ඛනිජ ඛනිජ වර්ගීකරණයේ තියෙනවා පුතා. ලෝහමය ඛනිජ, ඉන්ධනමය ඛනිජ ආදී ප්‍රභේද. එතකොට ලෝහමය ඛනිජ ගණයට වැටෙනවා යපස්, මැග්නීසියම්, නිකල්, ක්‍රෝමියම් වැනි ඛනිජ. ඒ වගේම යමුසු නොවන ලෝහ ගණයට වැටෙනවා තඹ, ඊයම්, බොක්සයිට්, ටින් වැනි ඛනිජ. ඒතර අපෙන් අහන්නේ ඛනිජ සම්පත් වර්ගීකරණයට අනුව ලෝහමය නොවන ඛනිජ. ලෝහමය නොවන ඛනිජ අතර මිනිරන්, මයිකා, ඇපටයිට්, ඩොලමයිට්, පෙල්ස්පා වැනි ඛනිජ ලෝහමය නොවන කාණ්ඩයට අයත් වන බව ඔබ පැහැදිලිව වෙන් කරලා ලියා ගන්න දරුවනේ. එතකොට අලෝහමය නැත්නම් ලෝහමය නොවන මිනරල්, මයිකා, ඇපටයිට්, ඩොලමයිට්, පෙල්ස්පා එවැනි දේ බල් අපි මේ කාණ්ඩයට දානවා. මැටි වර්ග, වැලි වර්ග ආදිය. බලශක්තිමය ඛනිජත් තියෙනවා දරුවනේ. ඒකත් ඔබ දැනගෙන සිටින්නට ඕනේ. ඔබ මේ වෙලාවේ මේ කරුණු ලියා ගන්නවා නම් වඩා හොඳයි. බලශක්තිමය ඛනිජ විදියට අපි කියනවා ගල් ලඟුරු, මොනසයිට්, තොරියනයිට්, ද්‍රව ඛනිජ තෙල්, ද්‍රව ඛනිජ. මේවා ඒ ඉන්ධනමය ඛනිජ වගේම ලෝහමය ඛනිජ, ලෝහ නොවන ඛනිජ කියලා අපිට මේ වර්ගීකරණය සඳහන් කරන්න පුළුවන්. 34 නිවර්තන වර්ෂා වනාන්තරවල පමණක් දැකිය හැකි ශාක හා සත්ව කාණ්ඩයේ දැක්වෙන පිළිතුර තෝරන්න. නිවර්තන වර්ෂා වනාන්තර පමණක් දැකිය හැකි නිවර්තන වනාන්තර වැඩිපුර තියෙන දරුවනේ කර්කටක හා මකර නිවර්තනයේ අතර.
මේ ප්‍රදේශවලට වසර පුරාම ඉහළ උෂ්ණත්වයක් සහ වර්ෂාපතනයක් ලැබෙනවා. මේක වසර පුරා ව්‍යාප්තව පවතින නිසා ඉහළ ආර්ද්‍රතාවයක් සහිත මේ ප්‍රදේශවල ශාක වර්ධනය වසර පුරා හොඳින් සිදුවනවා. මේ හේතු කොටගෙන එවැනි ප්‍රදේශවල පළල් පත්‍ර හා පත්‍ර බහුල ශාක දැක්ගත හැකි. අර අපි අර සඳහන් කරපු ඍජු හඳන් එවාගේම වනාන්තරය තුල ස්තරායනය විවිධ ස්තර වලින් යුක්තයි. නිරු ස්තරය, උපවියන් ස්තරය, වියන් ස්තරය ආදී වශයෙන් ස්තරායනයක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ අන්තර්ගත නිවර්තන වර්ෂා වනාන්තරවල පළල් පත්‍ර හා පත්‍ර බහුල ශාක තුල වැඩිපුර දක්නට ලැබෙන සත්ව වර්ග විදියට අපි සඳහන් කරනවා ගෝරිල්ලා, කොටියා වැනි සතුන්, ශිම්පාන්සියා, කොටියා, ගෝරිල්ලා, මීමින්නා, පලහා වැනි සතුන් දැකගත හැකි. එවාගේම එවැනි වනාන්තරවල මැහෝගනි, කළුවර, උණ, හඳුන්, ඇකේෂියා වැනි ශාක දක්නට තියෙනවා. 34 වෙනි ප්‍රශ්නෙට ඒ අනුව නිවැරදි පිළිතුර විදිහට අපි සඳහන් කරනවා 4 වෙනි පිළිතුර 35 සංවර්ධනයේ මැනීමේදී භාවිතා කරන නිර්ණායක කීපයක් පහත දක්වා ඇත. මම මුලින්ම සඳහන් කර ආකාරයට දරුවනේ ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ දරන රටවල් 196කට අධික ප්‍රමාණයක් දැනට තියෙනවා. ඒ විවිධ රටවල වෙසෙන ජාතීන් මෙම එක් එක් රටවල ලබා ඇති ආර්ථික දියුණුව, සමාජීය දියුණුව සැලකිල්ලට ගෙන ඒ රටවලට ආධාර ලබා දීම, විවිධ අනුග්‍රහයන් ලබා දීම සිදු කිරීමට කටයුතු කරනවා. ඒ අනුව මේ රටක සංවර්ධනය මැනීමේදී විශේෂයෙන්ම සමාජීය තත්ත්වයන් නිරූපණය කරන දර්ශක ඉතාම වැදගත් වෙනවා. ජන ජීවිතයේ සමාජීය තත්ත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය, ඒ ආදී ආයු අපේක්ෂාව, ඒ වගේම උපත් අනුපාතය, මරණ අනුපාතය වැනි දර්ශකවල හැසිරීම අනුව ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නිරූපණය කරනවා. මෙන්න මේ ජීවන තත්ත්වය නිරූපණය කරන දර්ශක තුල ඒකයි පොඩ්ඩක් කියන්නකෝ. පුතේ අර කියපු සාධක ටික ආයිත් කියන්නකෝ. ඒ කියන්නේ රටක සංවර්ධනයේ මයින්කොට ජනතාවගේ ජීවන තත්ත්වය ඇගීම ඉතාම වැදගත් වෙනවා. ඒ ජීවන තත්ත්වය ඇගීමේදී අපි ආහාර හා පෝෂණය, සාක්ෂරතාවය, ආහාර හා පෝෂණය, සාක්ෂරතාවය, ආයු අපේක්ෂාව, ඒ වගේම දල උපත් අනුපාතිකය, මරණ අනුපාතිකය, ලදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය වැනි දර්ශකවල හැසිරීම තුලින් ඒ රටේ නැත්නම් ඒ අදාළ සමාජයේ ජන ජීවිතයේ යෝග්‍යතාවය ප්‍රශස්ත බව නිරූපණය වෙනවා. අන්න ඒ අනුව පුතේ, ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව සංවර්ධන වැඩසටහන යටතේ
ආයු අපේක්ෂාව සාක්ෂරතාවය ක්‍රය ශක්තිය මේ ආයු අපේක්ෂාව තුලින් නිරූපණය වෙනවා ආහාර හා පෝෂණය ආයු අපේක්ෂාව තුලින් නිරූපණය වෙනවා ආහාර හා පෝෂණය ඉහළ පෝෂණ මට්ටමක් තියනවාද කියන එක ආයු අපේක්ෂාව තුලින් නිරූපණය වෙනවා පුතේ අධ්‍යාපනයේ තියෙන දියුණුව එතකොට එකකින් දර්ශක කීපයක් නිරූපණය වෙනවා සාක්ෂරතාවය තුලින් ඒ සමාජයේ ජීවත් වන ප්‍රජාවගේ අවබෝධය තේරුම් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ කිසියම් කරුණක් අවබෝධ කර ගැනීමේ ශක්තිය. ඒ අනුව ආයු අපේක්ෂාව සාක්ෂරතාවය මේවා එන්නේ ක්‍රය ශක්තිය මත. ක්‍රය ශක්තිය කියන්නේ මේ මිලදී ගැනීමේ හැකියාව ඉහළද කියන කරුණ මත. අන්න එහා ගැලපු ඒකපුජ්‍යල දරජාතික නිෂ්පාදනය යොදාගෙන මනින සංවර්ධන දර්ශකය තමයි මානුෂ සංවර්ධන දර්ශකය HDI. ඒ අනුව 35ට පිළිතුර මානුෂ සංවර්ධන දර්ශකය 3 භෞතික ජීවන තත්ත්ව දර්ශකයටත් වඩා මේ දර්ශකය සංවර්ධනය මැනීමේදී වඩා හොඳයි. මේ දරුවෝ අහපු නිසා මම කියනවා පුතේ භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් මනින්නේ රටක සමාජීය අංශයේ ගුණාත්මක භාවය පමණයි. ආර්ථික අංශයේ ගුණාත්මක හැකියාව වර්ධනය ශක්තිය මිනුම් කෙරෙන්නේ නැහැ මේ භෞතික ජීවන තත්ත්ව දර්ශකය තුලින්. ඒකට හේතුව ඒක පුජ්‍යල දරජාතික නිෂ්පාදිතය ගන්නෙ නෑ මේ දර්ශකයට. හැබැයි මානුෂ සංවර්ධන දර්ශකයට ඒ ආර්ථික දර්ශකයත් මේ සමාජීය දර්ශකයත් යන දෙයන්සයම නිරූපණය වන නිසා වඩා හොඳ මිනුම් දණ්ඩක් තමයි මේ මානුෂ සංවර්ධන දර්ශකය. ඒ වගේම පුතා මානුෂ දරිද්‍රතා දර්ශකය කියන එකත් ඉතාම වැදගත් ආදායම් විෂමතාවය හෙළි කරගන්න පුළුවන් රටක සමාජයක එයාද දරිද්‍රතා දර්ශකයේ අගය ඉහළ නම් ඒකෙන් නිරූපණය වෙන්නේ ඒ රට දියුණුවට වැඩක් නැහැ ජනයාගෙන් බහුතරයක් පහළ ජීවන තත්ත්වයක ජීවිත ගත කරන බව. මානුෂ පීඩන දර්ශකයත් HSI එවැනිම දර්ශකයක්. මේ දර්ශක 3 තුලින් ආර්ථික තත්ත්වය වගේම සමාජීය තත්ත්වයේ තියෙන දියුණුව මැනගන්නට හැකියාව ලැබෙනවා. මේ දර්ශකයක් සමාජීය දර්ශකයක් තමයි. හැබැයි මේ දර්ශකයේ අර ආර්ථික අංශේ ලබා ඇති තත්ත්වය නිරූපණය නොවන නිසා පීකිවෙල දර්ශකයට වඩා මෙම දර්ශක ඊටාම හොඳයි. ඊට වඩා ගුණාත්මකයි. හොඳයි. 35 ප්‍රශ්නේ 36 ප්‍රශ්නය බොහෝ අපොස සාපෙළ දරුවන්ට තියෙන ගැටලු සහිත අභ්‍යාසයක් විදියට මේ කොටසක් විදියට තමයි මේක සලකන්නේ. එකට 50000 පරිමාණයට ඇඳ ඇති සිතියමක දක්වා ඇති කුඹුරු යාය 4ක දිග පළල දැක්වෙන රූප සටහන් 4ක් පහත ABCD වලින් දැක්වේ. එකට 50000 පරිමාණයට ඇඳ ඇති භූමි ලක්ෂණ සිතියමක කුඹුරු යාය 4ක දිග පළල බලන්න දැක්වෙන රූප සටහන් 4ක්. A කුඹුරු යාය සිතියමේ නිරූපණය වෙන්නේ සිතියමක දක්වා ඇති කුඹුරු යාය සිතියමේ සෙන්ටිමීටර 1 වැඩි කිරීම 1 එක්වරක් 1 1යි සෙන්ටිමීටර 1යි. B 2 වැඩි කිරීම 1 2 වැඩි කිරීම 1 දෙවරක් 1 2යි වර්ග සෙන්ටිමීටර මේක වර්ග සෙන්ටිමීටර 1යි. C 4 වැඩි කිරීම 1 4 වැඩි කිරීම 1 වර්ග සෙන්ටිමීටර 4යි. D 4 වැඩි කිරීම 2 4 වැඩි කිරීම 2 4 වරක් 2 වර්ග සෙන්ටිමීටර 8යි. ඒ අනුව අපි දන්නවා සිතියමක 1/50000 සිතියමක
වර්ගඵලය සොයනකොට පුතේ ක්‍රම දෙකක් ඔයගොල්ලන්ට කියා දීලා ඇති පාසල්වල ක්‍රම දෙකක්. නිවැරදිම ක්‍රමයේ විදියට මම සඳහන් කරන්නේ මේක තාර්කානුකූලයි න්‍යායාත්මකයි. දිග වැඩි කිරීම පළල ඉරෙන් උඩ පැත්තක දිග වැඩි කිරීම පළල බෙදීම 4 ඉරෙන් යට ලියා ගන්න. ඕනෑම සිතියම් මුහුණතක පාද දෙකක දිග සහ පළල පාද දෙකේ අගයන් දී ඇති විට වර්ගඵලය සොයන සූත්‍රය තමයි පුතා ඉරක් ඉරෙන් උඩ වර්ගඵලය. එතන අපි කියනවා වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල ඉරෙන් යට බෙදීම 4. එතකොට එක්වරක් එක 1යි 1/4න් බෙදුවයින් පස්සේ උත්තරේ 0.25යි නැත්නම් 4න් 1යි. එක්වරක් එක 1යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 1යි 1/4න් බෙදුවයින් පස්සේ උත්තරේ 4න් 1යි කියන්නේ පුතා වර්ග දැක්වෙන රූප සටහනක්. මේවා අතුරෙන් වර්ග කිලෝමීටර 1ක් විශාල කුඹුරු යාය දැක්වෙන රූප සටහන. එතකොට දැන් මේ පළවෙනි රූපයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 4න් 1යි. දෙවෙනි රූපය දෙවරක් 1 2යි වර්ග සෙන්ටිමීටර. ඉරෙන් යට 4. දෙක බෙදීම 4 කියලා කියන්නේ වර්ගඵලය උත්තරේ ලැබෙන්නේ 2න් 1යි. දෙක බෙදීම 4. දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. එතකොට මේ කුඹුරු යාය B කුඹුරු යායේ වර්ගඵලය වර්ග කිලෝමීටර 2න් 1යි. C කුඹුරු යාය 4 වැඩි කිරීම 1 වර්ග සෙන්ටිමීටර 4යි. 4 බෙදීම 4. 4 4න් බෙදුවයින් පස්සේ දරුවනේ ලැබෙනවා 4 4න් බෙදුවයින් පස්සේ ලැබෙනවා 1යි. 4 4න් බෙදුවයින් පස්සේ පිළිතුර 1යි. අපෙන් අහන්නේ මේවා අතුරෙන් වර්ග කිලෝමීටර 1ක් විශාල කුඹුරු යාය දැක්වෙන රූප සටහනට අදාළ අක්ෂරය සඳහන් පිළිතුර තෝරන්න. 1 තියෙන්නේ පුතා C අකුරේ. අපි 4 D එකෙත් බලනවා 4 වරක් 2 8යි. දිග වැඩි කිරීම පළල. බෙදීම 4. 4න් බෙදනවා 8 4න් බෙදුවෙන් පස්සේ 2යි. 8 බෙදීම ඉරෙන් උඩ 8 ඉරෙන් යට 4. එතකොට පිළිතුර 2යි. එතකොට මේ D කියන කුඹුරු යායේ මේ සිතියේ මේ පෙන්නන D කියන කුඹුරු යායේ සැබෑ වර්ගඵලය භූමියේ වර්ග කිලෝමීටර 2යි. 4ක් 2 8යි. 8 බෙදීම 4 උත්තරේ 2යි. ඒ කියලා කියන්නේ අපෙන් අහන්නේ මේවා අතරින් වර්ග කිලෝමීටර 1ක් විශාල කුඹුරු යාය දැක්වෙන රූප සටහනට අදාළ අක්ෂරය සඳහන් පිළිතුර තෝරන්න. පිළිතුර C. මේ දරුවන්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන් මගෙන් අහන්න පුළුවන්. ඉස්කෝලේ ඔයගොල්ලන්ට කියලා ඇති මෙන්න මෙහෙම එකක්. 4යි CM දෙකෙන් බෙදන්න. 2 2න් බෙදන්න. දිග මැනලා එයාගේ 2න් බෙදන්න. පළල මැනලා එයාගේ 2න් බෙදන්න. මෙතනට 4 බෙදීම 2 සමානයි 2යි. 2 බෙදීම 2 සමානයි 1යි. එතකොට දෙවරක් 1 2යි වර්ග කිලෝමීටර 2යි උත්තරේ මේකේ. මෙතන 4 බෙදීම 2 2යි. 1 බෙදීම 2 2න් 1යි. 2 වැඩි කිරීම 2න් 1 කියලා කියන්නේ 2 වැඩි කිරීම 2න් 1 කියලා කියන්නේ පුතා ඔයගොල්ලෝ ගණිත විෂයේදී මේ වගේ භාග සංඛ්‍යා ගුණ කරලා ඇති 2 වැඩි කිරීම 2න් 1 කියලා කියන්නේ උත්තරේ 1යි. උත්තරේ 1යි. එතකොට ඒ ආකාරයට තමයි මේ සරල ක්‍රමයට මේ වගේ වර්ගඵලය හොයන්නේ. මම මේ දරුවන්ට කියනවා ඇයි මේ 4 ගත්තේ? ඇයි මේ සෙන්ටිමීටර 4ක් ඇයි මේ 4 කියන ඉලක්කම ගත්තේ? අපි දන්නවා පුතේ
එකට 50000 සිතියම් පත්‍රයක වර්ග සිතියමේ සෙන්ටිමීටර 2 වැඩි කිරීම 2 කොටුවක් තමයි කිලෝමීටර 1ක් වෙන්නේ. මොකද හේතුව කිලෝමීටර 1ක් පෙන්වන්නේ සෙන්ටිමීටර 2කින් නිසා. භූමියේ කිලෝමීටර 1ක් සිතියමේ සෙන්ටිමීටර 2 නිසා සෙන්ටිමීටර 2 වැඩි කිරීම 2 මෙන්න මේ වගේ සම චතුරස්‍රයක් 2 වැඩි කිරීම 2 කොටුවක් තමයි සිතියමේ භූමියේ වර්ග කිලෝමීටර 1ක් වෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ සෙන්ටිමීටර 2 ඒකෙන් භාගේ කිලෝමීටර 1යි මේ පැත්ත සෙන්ටිමීටර 2යි ඒකෙන් පෙන්නන්නේ කිලෝමීටර 1යි එක් වරක් 1 1යි. දැන් මෙන්න මේ සෙන්ටිමීටර 2 වැඩි කිරීම 2 කොටුව හරි මැදින් අපි බෙදනවා සෙන්ටිමීටර 1 කොටු වලට. සෙන්ටිමීටර 1 කොටු වලට බෙදුවයින් පස්සේ දරුවනේ සෙන්ටිමීටර 1 කොටු 4ක් සමචතුරස්‍ර 4ක් ලැබෙනවා. ඒ නිසා 1/50000 සිතියම් වල භූමියේ වර්ග කිලෝමීටර 1ක් පෙන්වන්නේ සිතියමේ වර්ග සෙන්ටිමීටර 1 කොටු 4කින්. සිතියමේ 1/50000 සිතියමේ වර්ග සෙන්ටිමීටර 4ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර 2 වැඩි කිරීම 2. 4ක් වර්ග සෙන්ටිමීටර 4කින් තමයි සැබෑ භූමියේ කිලෝමීටර 1ක් පෙන්වන්නේ. ඒ නිසා තමයි අපි අර 4ෙන් බෙදන්නේ. වර්ගඵලයේ සෙවීමේ සමීකරණය ඔගොල්ලෝ ලියා ගන්න පාදයක දිග ඉරෙන් උඩ වැඩි කිරීම පළල ඉරෙන් යට බෙදීම 4. ඕනෑම සිතියම් මුහුණතක දිග පළලක් ওই සමීකරණයට දාලා දිග පළලෙන් වැඩි කරලා 4ෙන් බෙදන්න එන්නේ සැබෑ භූමියේ වර්ගඵලයයි. ඊළඟට පහත සඳහන් ABC හා D වලින් දක්වා ඇති එකිනෙකට සම්බන්ධ මාතෘකා යුගල හොඳින් අධ්‍යයනය කොට අංක 37 සිට 40 තෙක් සපයා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මේක පුතා මේ අපි ගත්තයින් පස්සේ තර්කානුකූලව ඔබේ තර්කන ශක්තියත් එවැගේම විෂය සංකල්පයේ ඔබේ තියෙන අවබෝධයක් දෙක සම්බන්ධ කරලා අපි බලනවා ඔබ මේ සංකල්පය කොච්චර දුරට අවබෝධ කරගෙන තියෙනවද කියලා. මේ A තියෙනවා කාර්මීකරණය අම්ලවැසි. B තියෙනවා අධ්‍යාපනයේ මානව සම්පත. C තියෙනවා පාරිසරික සමතුලිතතාවයේ තිරසන සංවර්ධනය. D තියෙනවා ගෝලීයකරණය සංවර්ධනය. මෙන්න මේ යුගලයක තියෙනවා කිසියම් සම්බන්ධතාවයක්. ඒක හිතකර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් නැත්නම් අහිතකර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධනාත්මක සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණාත්මක සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඍණාත්මක සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. මෙන්න මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නට ඕනේ. ඔබේ තර්කන ශක්තියත් විෂයානුබද්ධ දැනුමත් න්‍යායාත්මක දෙක සංකලනය කරලා අපි බලනවා. පළමු වෙන්නේ පැවැත්ම සඳහා දෙවන්න අත්‍යවශ්‍ය වේයයි සිටිය හැකි මාතෘකා යුගලය කුමක්ද? පළමු වෙන්නේ පැවැත්ම සඳහා දෙවන්න අත්‍යවශ්‍ය වේයයි සිටිය හැකි මාතෘකා යුගලය. බලන්න පළමු වෙන්න පවතින නම් දෙවන්න අත්‍යවශ්‍යයි. ඒකට ගැලපෙන පළමු වෙන්නේ පැවැත්ම සඳහා දෙවන්න අත්‍යවශ්‍ය වේයයි අපි ගන්නවා. ඒකට
එලෝ කියන්නේ ඉක්මනට. ඔව් තා පොඩ්ඩයි තියෙන්නේ. හරි මිස් හරි තියන්න මිස් පළමු වෙන්නේ පැවැත්ම සඳහා දෙවැන්න අත්‍යවශ්‍ය. ඒ කියන්නේ පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා වීමට නම් ගෝලීය වශයෙන්, කලාපීය වශයෙන්, රටක් වශයෙන් පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා වෙන්න නම් දෙවැන්න අත්‍යවශ්‍යයි. මෙන්න මෙය අපි අනිවාර්යෙන් අනුගමනය කළ යුතුමයි. ඒ තමයි තිරසර සංවර්ධනය. එතකොට මේකට අපි කියනවා දරණීය සංවර්ධනය. දරණීය සංවර්ධනය අපි පවත්වාගෙන ගියොත් අපේ රටට, අපේ ජනතාවට, අපේ පරිසරයට උචිත නිෂ්පාදන ක්‍රියාවලියක්. එහෙම නැත්නම් පරිසරයේ භාවිතයක් පරිහරණය කිරීම